ආදරණීය දරුදරියනි, මම ගියවර පාඩම් පරිච්ඡේදය තුලින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහ බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කළා. 2020 විභාග ප්‍රශ්න පත්‍රයේ සිට 2000 දක්වා ප්‍රශ්න පත්‍රවල මහ බැංකුව සම්බන්ධයෙන් යොමු වෙච්ච සියලුම ව්‍යුහගත අභ්‍යාස සහ වාස්තික අභ්‍යාස කතා කරා. එහිදී මාකින් ස්කීම් වලින් ලකුණු ලබා දීපු ආකාරය, උත්තරපත්‍ර පරීක්ෂණයේදී ඔබගේ පිළිතුරු වලින් අපේක්ෂා කරන පිළිතුරු ස්වභාවය හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඊට අමතරව ඉදිරි විභාග වලදී ප්‍රයෝජනවත් වන අනුමාන නැත්නම් ආදර්ශ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරලා මහ බැංකුව ඒකකයේ සම්බන්ධයෙන් ඔබට විභාගයට බියක් සැකක් නැතුව උත්තර ලියන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්න කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබත් මම හිතන්නේ විශ්වාසය පිළිගන්නවා ඇති. අද අපි පාඩමෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ 7 වන පාඩම් ඒකකයේ 4 වන පරිච්ඡේදයට අදාළ ඒ වගේම විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන තැන්පතු සේවා නැත්නම් තැන්පතු ආශ්‍රිත සේවා සහ ණය ආශ්‍රිත සේවා සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න සාකච්ඡා කරන විවරණයක් වශයෙන් තමයි අද පාඩම් පරිච්ඡේදය අපි දිගහරින්නේ. එතකොට මම නැවත කියනවා, කලින් කිව්වා මං මුදල් හා බැංකු කියන දීර්ඝ පාඩම් ඒකකයේ තුලින් විභාගයට වැඩිපුරම බර තබන ශ්‍රේෂ්ඨය තමයි වාණිජ්‍ය බැංකු ශ්‍රේෂ්ඨය. වාණිජ්‍ය බැංකු වල සේවාවන්, විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකු වල කාර්යභාරයන් සේවාවන් ටික නිරන්තරයෙන්ම විභාගයට අහනවා. දැන් මෑත අවුරුදු 10ක ගත්තත් 15ක ගත්තත් වාණිජ්‍ය බැංකු වල සේවාවන් එකක්වත් අහපු නැති ප්‍රශ්න පත්‍රයක් සොයාගන්න බැරි තරම්ම. ඒ නිසා වැදගත්ම පරිච්ඡේදයක් තමයි අපි දැන් මේ කතා කරන්නේ. අපි න්‍යායාත්මක පන්තිදී දුක කිව්වා. ඒ න්‍යායාත්මක පන්තිදී වාණිජ්‍ය බැංකු පාඩමට තමයි අපි වැඩි බර තැබීමක් කළේ. වැඩි කාලයක් මිඩංගු කළේ. වැඩි විෂය කරුණු කීපයක් සාකච්ඡා කළේ. ඒ නිසා ඒ වගේම ඒ වාණිජ්‍ය බැංකු වල සේවාවන් සඳහා විශේෂයෙන්ම තැන්පතු ආශ්‍රිත සහ ණය ආශ්‍රිත සේවාවන් දෙක සඳහා අපි වැඩි නැඹුරුවක් දක්වන්නේ නිරන්තරයෙන්ම විභාගයට ප්‍රශ්න යොමු වෙනවා. ඒක ඔබට තේරෙයි දැන් විභාග ප්‍රශ්න සාකච්ඡා කරද්දී. ඒ නිසා මේ ඒකකය අතිශය වැදගත්. මේ පාඩම් පරිච්ඡේදය 7 වෙනි ඒකකයේ මේ දැන් කතා කරමින් ඉන්න පරිච්ඡේදය අතිශය වැදගත්. විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එකක් හෝ දෙකකට ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගන්න ශක්තිය ලැබෙන, දායකත්වය ලැබෙන ඒකකයක් තමයි මේක. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. දෙදාහේ විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නයක්. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ව්‍යාපාරිකයෙක් බැංකු ණයක් ලබා ගැනීමේදී ඔහු ඉදිරිපත් කළ යුතු ඉතා වැදගත් තොරතුරු කවරේද? දැන් ව්‍යාපාරිකයෙක් බැංකුවකින් ණයක් ලබා ගන්නකොට ප්‍රශ්නේ පොදුවේ අහලා තියෙන්නේ වාණිජ්‍ය බැංකුවක් වෙන්න පුළුවන්, වාණිජ්‍ය බැංකු නොවන බැංකුවක්, සංවර්ධන බැංකුවක්, ග්‍රාමීය බැංකුවක්, ඉතිරි කිරීම බැංකුවක් වෙන්න පුළුවන්. බැංකු ණයක් ලබා ගන්නකොට එයා ණය අයදුම් පත්‍රයක් සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනනේ. ණය අයදුම් පත්‍රයෙන් එයා ඉල්ලුම් කරන්නේ නීත්‍යානුකූල ඉල්ලීම තියෙන වාචික නෙමෙයිනේ. ඒ ණය අයදුම් පත්‍රයේ තුලින් එයා වැදගත් තොරතුරු කීපයක් ඉදිරිපත් කරන්න ඕනේ. බැංකුව අපේක්ෂා කරන ඒ තොරතුරු. ඒ තොරතුරු මත තමයි බැංකුව ණය ඉල්ලුම් කරුවව ඇගීමට ලක් කරන්නේ. ඇගීමට ලක් කරලා එයාට ණය මුදා හරිනවද නැද්ද? මුදා හරිනම් කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්නේ මේ තොරතුරු අනුව. තේරෙනවද? නැත්නම් ණය ඉල්ලුම් කරුවාගේ යථාර්ථය නැත්නම් ණය ඉල්ලුම් කරුට ණය ආපසු ගෙවීමේ හැකියාව, ඔහු කරේ තියෙන විශ්වාසවන්ත භාවය, තේරුණාද? ඒ වගේම ඔහුට ණය ලබා දීම සුදුසුද කියලා තීරණ ගන්න මෙන්න මේ තොරතුරු අතිශය වැදගත් වෙනවා. පළවෙනි එක තමයි පසුගිය වර්ෂ කිහිපයක මූල්‍ය ප්‍රකාශනයන්. මොනවද මූල්‍ය ප්‍රකාශනයන් කියන්නේ? ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් කියන්නේ මූල්‍ය වාර්තා අවසාන ගිණුම්. පසුගිය වර්ෂ කිහිපයක ශේෂපත්‍ර, වෙළඳාහ ලාභ ගිණුම්, මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන කට්ටලේනේ මූල්‍ය ප්‍රකාශන වලට අයිති වෙන ගිණුම් කරන යනුව ශේෂපත්‍රය, වෙළඳාහ ලාභ ගිණුම, නැත්නම් ආදායම් ප්‍රකාශය, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරික නම් ආදායම් ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අයි වර්ෂ අඩුම ගානේ 3ක බැංකුව ඉල්ලන. මොකද බැංකුවට මූල්‍ය ප්‍රකාශ වසර 3කවත් අරගෙන නිරීක්ෂණය කරොත්, ඇගීමට ලක් කරොත් ඒ ව්‍යාපාරිකයා සතු
වත්කම් ධාරිතාවේ ද්‍රවශීලතාවේ එයාගේ නුබුන්වත් භාවයේ හොඳින් තහවුරු කරගෙන තේරුම් අරගෙන නිවැරදි ණය තීරණයක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම එයා මේ වසර කිහිපයක මූල්‍ය ප්‍රකාශනයන් දෙනවා කියන්නේ මූල්‍ය ප්‍රකාශනයන් තුරින් තොරතුරු සමූහයක් එයා බැංකුවට ඉදිරිපත් කරනවා. එයාගේ නුබුන්වත් භාවයේ, එයාගේ වත්කම් ධාරිතාවේ, බැරකම් ධාරිතාවේ තේරෙනවද? ද්‍රවශීලතාවේ ඒ වගේ විවිධ තොරතුරු එයා ඉදිරිව කරනවා. ඊළඟට තෝලනේ එයාගේ ප්‍රාග්ධනය සම්පාදනය කරගත්තේ ණය වලින් නම් වැඩිපුර අධිතෝලන තත්ත්වයක්. ඒ වගේම ප්‍රාග්ධනය සම්පාදනය කරගත්තේ අයිතිකරු ප්‍රාග්ධනයෙන් නම් අවතෝලනයක්. ඒ වගේ සෑම දෙයක්ම මේක නිසා මේක දැන් මේ පළවෙනි උත්තරයක් පමණක් නොවේ. උත්තර සමුදායක්. උත්තර කාණ්ඩයක්. තේරුණානේ? දෙවෙනි එක තමයි කුමන ආයෝජනයක් සඳහා ණය ලබා ගන්නේද සහ එහි ශක්්‍යතාවය. දැන් අපි ණයක් ඉල්ලන හේතුව ණය මුදාහරණ බැංකුව දැනගන්න ඕනේ. දැන් මගෙන් ඕගොල්ලෝ ණයක් ඉල්ලුවොත් මම අහනවනේ මොකටද ඉල්ලන්නේ කියලා. ඕගොල්ලෝ කියන සර්ට් එක වැඩක් නැහැනේ. සර්ට් සල්ලි දෙනවා අපිට ඒක දෙන්නකො අපි අනිවාර්යෙන් අවුරුද්දකින් මේක ණය පියවනවා. එහෙම දෙන්නේ නැහැ. මම දැනගන්න ඕනේ මගේ සල්ලි මොකද්ද වෙන්නේ කියලා. මගෙන් ණය අරගෙන ඔබ අපි හිතමු දඬුවම් ලැබිය හැකි කාරණාවකට යොදවනවා කියලා. නැත්තම් පව් සිද්ධ වෙන කාරණයකට යොදවනවා කියලා මම කැමති නැහැ ඒකට. ඒ නිසා බැංකුවත් එහෙමයි. බැංකුව දැනගන්න ඕනේ ණය ඉල්ලන්නේ මොන වගේ ආයෝජනයක් සඳහාද නැත්නම් මොන වගේ ව්‍යාපෘතියක් සඳහාද සහ එහි ශක්්‍යතාවය. දැන් මම ණය ගන්න ව්‍යාපාර කටයුත්තේවත් ව්‍යාපෘතිය අනාගතයේදී ශක්්‍යතාවයක් නැති එකක් නම්. ඒ කියන්නේ අනාගතේ සාර්ව පරිසරයේ දේශපාලන, නෛතික, ස්වභාවික, සංස්කෘතික ආදී වශයෙන් පරිසර තත්ත්වයන් වෙනස් වුණත් ඒ වෙනස් වන පරිසර තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙමින් අනුගත වෙමින් ලාභදායී ලෙස පවත්වාගෙන යා හැකි ව්‍යාපෘතියක් බව බැංකුව තහවුරු කරගන්න බලනවා. එහෙම තහවුරු නොවන ව්‍යාපෘතියක් සඳහා නම් මම ණය ඉල්ලන්නේ ණය දෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි පසුගිය මාස කිහිපයක බැංකු ප්‍රකාශන, බැංක් ස්ටේට්මන්ට්. සාමාන්‍ය ඕනම බැංකුවකින් අපි ණයක් ඉල්ලනකොට වාණිජ්‍ය බැංකුවකින් පොදුවේ වාණිජ්‍ය බැංකුව හැම ශාඛාවකින්ම වගේ අහන පොදු ප්‍රශ්නයක් තමයි මොකද්ද? ඔයාට මෙහි කරන්ට් account එකක් තියෙනවද? ඒක අහනොමයි. ස්ථාවර තැන්පත් ජංගම ගිණුම් වැඩක් නැහැ. මොකද මගේ නමින් ස්ථාවර තැන්පතුවක් තියෙනවා ගන්නක දරුවනේ. ඒකේ තියෙනවා කෝටි 100ක්. එහෙම හිතන්නකෝ. කෝටි 100ක් තියෙනවා. බිලියනයක්. ඒ කෝටි 100ක් තිබුණා කියලා මාව විශ්වාස කරන්නේ නැහැ බැංකුව. මොකද මගේ බැංකු ගිණුමේ තියෙන කෝටි 100 මගේ නොවන්න පුළුවන්. අපි හිතමු මට සම්බන්ධ හිතවතෙක් ඥාතියෙක් එයා අපි හිතමු කළු සල්ලි උපයන කෙනෙක්. ඒ කළු සල්ලි එයාට ආරක්ෂා කර ගැනීම එක උපායක් මාර්ගයක් වශයෙන් එයාට හිතවත් මම ලව්ව මගේ account එකට සල්ලි දානවා. මගේ නෙවෙයි. තේරුණාද? ඒ නිසා ඒ කෝටි 100ක් තිබුණා කියලා මට ණය දෙන්න සුදුසු කෙනෙක් මගෙන් ණය ආපසු අය කරගන්න හැකියාව තියෙන කියලා බැංකුව තීරණය කරන්නේ නැහැ. බැංකුව ඒ වැඩක් නැහැ ඒක. ඉතිරි කිරීමේ ගිණුමත් එහෙමයි. නමුත් කරන්ට් account එක එහෙම නෙවෙයි. කරන්ට් account එක මගේද නැද්ද කියලා පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඒ හේතුව කරන්ට් account එකෙන් මම චෙක්පත් නිකුත් කරනවා මගේ නමින්. මගේ නමට චෙක්පත් ලැබෙනවා. මගේ නමින් යම් යම් මුදල් ප්‍රේෂණ කරනවා. මගේ නමින් යම් යම් වියදම් සඳහා නිත්‍ය නියෝග පහසුකම් මගින් ගෙවීම් පියවනවා. එතකොට තේරෙනවා මේක මේ අනුන් සඳහා වන ගිණුමක් නොවේ මා සඳහා වන ගිණුමක් බව. තේරෙනවද? මගේම ගිණුමක් බව. සහ ඒ කරන්ට් account එකේ ක්‍රියාකාරීත්වය අපි කියන ගනුදෙනු වල මෙහෙයුම් ක්‍රියාකාරීත්වයේ ගැඹුර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ක්‍රියාශීලී ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර ලෝකයේ යම්කිසි මට්ටමකට දියුණු වෙච්ච ව්‍යාපාරිකයෙක් නම් මගේ ජංගම ගිණුමේ ඔපරේෂන් එක ටිකක් විශාල වෙන්න ඕනේ. චෙක්පත් විශාල ප්‍රමාණයක් ගනුදෙනු කරන තේරෙනවද? බැංකුව වෛරා විශාල අගයන්ගෙන් ගන්න කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් ඒක බලන්න පුළුවන් බැංක් ස්ටේට්මන්ට් එකේ. දැන් බැංක් ස්ටේට්මන්ට් ගත්තම මම මාසෙටම කරලා තියෙන චෙක්පත් 3ක ගනුදෙනු විතරයි. බැංකුව වෛරාවක් අරගෙනම නැහැ. එහෙමනම් මම සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙවෙයි. තේරුණාද? දැන් අපි කියන්නේ අර බැංකු ප්‍රකාශන තැපෑලෙන් එන කාලේ එවනවනේ සමහර පැදුරු වගේ කියලා එවන කියන්නේ. ගනුදෙනු 100,000 ගණක් කරලා තියෙනවා. එවැනි කෙනෙක් නම් බැංකුවක් කැමති යාර නැහැ. දන්නවා මෙයා ක්‍රියාශීලී ව්‍යාපාරිකයෙක්. මෙයාට ආදායම් ලැබෙනවා. මෙයාට මූල්‍ය ශක්්‍යතාවය තියෙනවා. තේරුණාද? තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අවම මාස කිහිපයක මාස 6ක කිහිපයක කියලා කිව්වේ අවම මාස 6ක සමහර විට ඕනනම් අවුරුද්දකට ඉල්ලන්න පුළුවන්. බැංකු ප්‍රකාශන අධ්‍යයනය කරන තේරෙනවා මෙයා මොන වගේ රෝලක් කරන නැත්නම් මොන වගේ
බිස්නස් රෝලක් ගහන ව්‍යාපාරිකයෙක්ද? මොකද ව්‍යාපාරිකයෙක් වුණාම රෝල තමයි යන්න ඕනේ. අපි රෝල කියන්නේ මම වෙන කාගෙන් හරි සල්ලි ගන්නවා, මං ඊට පස්සේ ඒ සල්ලි වෙන කාටට පේවනවා. එයාගෙන් මට ලැබෙන ඕමනේ. ඒක තමයි වෙන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි බැංකුවක් ණය දෙන්න කැමති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම ජංගම ගිණුම් මත නිකුත් කරන බැංකු ප්‍රකාශන අද තැපෑලෙන් බොහෝලාට එනවා අඩුයිනේ. දැන් එන්නේ ඊ ස්ටේට්මන්ට් එක ගන්න. ඒ ස්ටේට්මන්ට් එක අපිට print outs අරගෙන අපි බැංකුවට බාර දෙනවා. ඊට පස්සේ අප සුරකුම් වලට අදාළ ලියවිලි. දැන් බැංකුව අපෙන් ඉල්ලනවානේ සුරකුම්. ඒ කියන්නේ ණය ආපසු අය කරගන්න බැරි වුණොත් නැත්නම් මම ණය නොගෙවා පැහැර හැරියොත් බැංකුවට වන මූල්‍ය පාඩුව අවම කර ගැනීමට මම කිසියම් මාසතු මූල්‍යමය හිමිකමක් බැංකුවට පවරා දෙනවා. මාසතු මූල්‍යමය හිමිකම මුදල්මය අගයක් ඇති මට අයිති හිමිකමක් බැංකුවට පවරා දෙනවා. පවරා දෙනකොට ලීගලි. දැන් මට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ මූල්‍යමය වටිනාකමක් තියෙනවනේ. මම ඉඩම බැංකුවට නීත්‍යානුකූලව පවරලා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? ලෑන්ඩ් රෙජිස්ටර් ඩිපාර්ට්මන්ට් එකේ මගේ නමින් තියෙන ඉඩම බැංකුවේ නමට පවරමින් නැත්නම් ට්‍රාන්ස්ෆර් කරමින් මුද්‍රා ගාස්තු ගෙවල විධිමත්ව බැංකුවේ නමට ඉඩම හරවනවා. එහෙනම් බැංකුවට අපි හිමි කර දෙනවා. මම ණය ආපසු ගෙව්වේ නැත්නම් බැංකුවට වෙන බොල් ණය පාඩුව අය කර ගැනීමට මගෙන් නැත්නම් ණය ගනුවාගෙන් පවරා ගන්නා මූල්‍යමය හිමිකමක් කියන්නේ ඒකයි. මම පවරා දෙන ඉඩම බැංකුවට විකුණ ගන්න පුළුවන්. මූල්‍යමයයක් තියෙනවා. විකුණගෙන මම පැහැර හැරපු ණය මුදල බැංකුවට කපා ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ සුරකුම් වලට අදාළ ලියවිලි. දැන් ඉඩමක් නම් ඉඩම් ඔප්පුව. නිවසක් නම් නිවාස ඔප්පුව. ඒ නිවස හදන්නට අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරපු නිවාස සැලැස්ම. නිවස පිහිටි ඉඩමට අදාළ පළාත් පාලන ආයතනය අනුමත කරපු ඉඩම් සැලැස්ම. වැනි ලේඛන වලින් ඒ මගේ මාසතු දීපලේ මට තියෙන නීතිමය හිමිකාරත්වය ස්වාධීන හිමිකම තහවුරු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපේ ලීකෙල ඔක්කොම බාර දෙන්න ඕනේ. ඊළඟට දැනටමත් ව්‍යාපාරයේ ගෙන ඇති ණය පිළිබඳ විස්තර. දැනටමත් අපි ණයක් මීට පෙර අරන් තියෙනවා නම් ඒ විස්තර හෙළිදරව් කරන්න ඕනේ. ණය ඇදුම්පතේ වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. ඔබ මීට පෙර බැංකු ණය ලබාගෙන නැත්නම් ඒ පිළිබඳ විස්තර කියලා යටින් තියෙන 1 ණය ලබාගත් ආයතන, 1 ලංක බැංකුව, 2 සම්පත් බැංකුව ආදී විසින් දාන්න පුළුවන්. ලබාගත් ණය මුදලේ වටිනාකම දාන්න ඕනේ. මෙතෙක් ගෙවා ඇති ණය ප්‍රමාණය, මෙතෙක් පියවීමට ඇති අවුස්ටෑන්ඩින් පියවීමට ඇති ණය ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපි ඇතුළත් කරන්න ඕනේ. තේරුණාද? ඒ අනුව තීරණය කරනවා මෙයා දැනටමත් ණය එකක් හෝ දෙකක් කීපයක් අරගෙන තියෙනවා. මෙයාට මෙච්චර ණය බරක් තියෙනවා මාසිකව ගෙවන්න. ඒ ඇස්සේ මේ අලුතෙන් ණය මුදලක් ලබා දීම මෙයාට උචිතද? මෙයාට අලුත් ණයත් එක්ක මේ ණය බරත් එක්ක මේ ණය නිසි ආකාරව නොගව පැහැර හරීද කියලා බැංකුව තීරණය කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මීට කලින් ගත්ත ණය පිළිබඳ විස්තර බැංකුවට අපි ඉදිරිපත් කරන්නම ඕනේ. ඊළඟට ණය ආපසු ගෙවීමේ හැකියාව හා ගෙවීමේ ක්‍රමය. මම ණය ආපසු ගෙවන්න උත්සාහ කරන අවුරුදු කීයෙන්ද ගෙවන ක්‍රමය. ඒ කියන්නේ ස්ටෑන්ඩින් ඕඩරයක් මගින් බැංකු ගිණුම හරහාද නැත්නම් ඍජු මුදල් හරපැවරුමක් හරහාද? ඒ කියන්නේ මම බැංකුවට ලිඛිතව විධානයක් දෙනවා. සෑම මාසයකම යම් නිශ්චිත දිනයක මගේ ගිණුම හර කරලා බැංකුවේ ගිණුමට බැර කරන්න කියලා ණය වාරිකය. ඒ බැංකුව කැමති. මොකද මම අතින් ගෙවනවට වඩා ඒ වගේ ක්‍රමයකට බැංකුව කැමති. බැංකුවට විශ්වාසයක් ඇති වෙනවා. ඒ ගෙවන ක්‍රමය අපි අනිවාර්යයෙන්ම බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ. තේරුණාද? ඔන්න වගේ තොරතුරු රාශියක් ඉදිරිපත් කරාම තමයි ණයක් මට මුදා හරිනවද නැද්ද ඒ කොච්චරද කියලා තීරණය කරන්න පහසු වෙන්නේ. ඒ වගේ කරුණු 3කට ලකුණු එක ගානේ ලකුණු 3ක්ම දීලා තියෙනවා 2000 අවුරුද්දේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නයත් බලමු. 2001 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නය 4 රෝමි ඉලක්කම් 1 වශයෙන් අහපු ප්‍රශ්නය. 4 රෝමි ඉලක්කම් 1. ඔබ ළඟ ඉතිරි කරගත් රුපියල් මිලියන 1ක නම් ලක්ෂ 10ක මුදලක් ඇතැයි සිතන්න. මෙම මුදල ආයෝජනය කිරීමට මතු දැක්වෙන විකල්ප මාර්ග ඇත. ඔබ ළඟ ඉතිරි කරගත්ත රුපියල් මිලියන 1ක මුදලක් තියෙනවා කියලා හිතන්න. ලක්ෂ 10ක්. මෙම මුදල ආයෝජනය කිරීමට මතු දැක්වෙන විකල්ප තියෙනවා. එකක් තමයි බැංකු ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීම. එකක් බැංකු ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන එක. දෙවෙනි එක තමයි සමාගම් කොටස්වල ආයෝජනය කිරීම. සමාගම් කොටස්වල යොදවන එක. තේරුණාද? අහන්නේ
මෙම මාර්ගවලින් එකක් තෝරා ගැනීමේදී ඔබ සැලකිල්ලට ගන්නා සාධක පැහැදිලි කරන්න. දැන් මේ කියන්නේ මේ ප්‍රශ්නය ඔබේ කරගන්න. ප්‍රශ්නය ඔබේ කරගත්තොත් තමයි ඔබට උත්තර ලැබෙන්නේ. ඔබ ප්‍රශ්නය ඔබේ කරගත්තේ නැත්නම් ඔබෙන් ඔබට උත්තර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය ඔබේ කරගත්තොත් ඔබෙන් උත්තර ලැබෙනවා. එහෙනම් ඔබ තීරණය කරන්න මල් ළඟ රුපියල් ලක්ෂ 10ක් තියෙනවා. අතිරික්තයක්. මට ජීවත් වෙන්න සල්ලි තියෙනවා. මේ අතිරික්ත ලක්ෂ 10 මට ඕන නම් බැංකු ස්ථාවර තැන්පතුක යොදවන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමාගම් කොටස් වල කියන්නේ කොටස් වෙළඳ පොලේ මිලකල සමාගම් වල කොටස් මිලදී ගන්න යොදවන්නත් පුළුවන්. මම මේකෙන් මොකද්ද තෝරගන්න එක විකල්පය. මම තෝරගන්න එක විකල්පය. විකල්ප දෙකෙන් මම ආයෝජනය කරන්නේ නැහැ. එහෙනම් අන්නේම තීරණය කරද්දී මේ මාර්ගවල එකක් තෝරගන්න තීරණය කරද්දී සාධක කීපයක් සලකලා තමයි ඒ මාර්ගය තෝරගන්න ඕනේ. පළවෙනි එක තමයි ප්‍රතිලාභ. ප්‍රතිලාභ ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ස්ථාවර තැන්පතුක දැම්මුත් ලැබෙනවා පොලි ආදායම. මිලකල සමාගමක කොටස් වල ආයෝජනය කරොත් ලාභාංශ ලැබෙනවා. එහෙනම් මේ පොලි සහ කොටස් සඳහා ලාභාංශ වලින් ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන්නේ මොකද්ද? අපි ඒක තමයි තීරණය කරන්න ඕනේ. තේරුණානේ? ලාභාංශ ආදායමට වඩා බැංකු පොලිය වැඩි නම් අපි ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන එක හොඳයි. බැංකු තැන්පතු පොලියට ලැබෙන ආදායමට වඩා සමාගමේ ලාභාංශ ආදායම අපට ගන්න පුළුවන් නම් එහෙනම් මිලකල සමාගම කොටස් ගන්න එක හොඳයි. හරිනේ පළවෙනි සාධකය. දෙවෙනි එක තමයි දැන් මේකේ මතකනේ සාධක පැහැදිලි කරන්න. සාධක කියන්නේ එක ප්‍රශ්නයක් පැහැදිලි කරන්න කියන තව ප්‍රශ්නයක් කියන එක මතක කරගන්න එපා. මතකයි මම මේ රටාවන කියලා දුන්න ඔයගලන්ට. තේරුණාද? මේ විකල්ප ආයෝජන දෙකෙන් එකක් තෝරගන්නකොට අපි සලකා බලන සාධක පැහැදිලි කරනකොම සාධක වෙනම පේන්න ඕනේ. සමහර ලකුණු භාගයක් නැත්නම් ඒ ලකුණු දෙන ප්‍රමාණයෙන් ලකුණු භාගයක් නැත්නම් ලකුණු එකක් ලැබෙනවා. පැහැදිලි කරාම ඊටු ලකුණු භාගය හෝ ලකුණක ලැබෙනවා. දෙවෙනි එක තමයි ප්‍රාග්ධන ලාභ. කොටස් අලෙවි කර ඉහළ ලාභයක් උපයාගත හැකි දෙයක්. දැන් ඒක විශේෂයෙන්ම හිතන්න ඕනේ. දැන් බැංකුවක ස්ථාවර තැන්පතුවක අපි ආයෝජනය කරාම අපට ලැබෙන පොලි ආදායම නිශ්චිතයි අපි දන්නවා. දැන් අපි ලක්ෂ 10 බැංකුවේ දැම්මොත් 10% නම් ස්ථාවර තැන්පත් පොලිය අපි දන්නවා අවුරුද්ද අවසානයේ ලක්ෂයක් ලැබෙන ඉච්චරයි. අපි බලන්න ඕනේ ලක්ෂය කොහොමද ලැබෙනවනේ. ඒක ඩෙෆිනිට්ලි ලැබෙනවා අපිට. අපි බලන්න මිලකල සමාගමක කොටස් ගත්තොත් ඒ කොටස් දැන් කොටස් වෙළඳ පොලේ මිල් දැන් වර්ධනය වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මිල නගින ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එබැවින් මිලකල සමාගමක කොටස් ගත්තොත් ඒ කොටස් සාපේක්ෂව මිල ඉහළ ගියාම විකුණලා කොච්චර ප්‍රාග්ධන ලාභයක් ගන්න පුළුවන්ද? අපි දුමු ප්‍රාග්ධන ලාභයේ ලක්ෂ 5ක් 6ක් ගන්න පුළුවන් අවුරුද්දක් තුල. එහෙමනම් බැංකුවේ දාන එක කිසි තේරුමක් නැහැ. 10%ක් දැම්මුත් නිශ්චිතව හම්බෙන්නේ ලක්ෂය පොලි ආදායම. තේරුණාද? ඒ වගේ කොටස් වෙළඳ පොලේ මිල උච්චාවචනය වෙන අවිනිශ්චිත කාලයක් නම් මේ වගේ කාලයක් හිතන්නකෝ. අවිනිශ්චිත නම් අපිට ඇත්තටම කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමෙන් වැඩි මිලකට විකුණලා ලොකු ප්‍රාග්ධන ලාභ ලබන්න බෑ. එහෙමනම් එතන අවදානමක් ගන්න නැතුව අනිවාර්යයෙන්ම බැංකුවක ස්ථාවර තැන්පතුවක යොදවන එක තමයි හොඳ වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට තුන්වෙනි සාධකය තමයි ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය. ඕනෑම වේලාවක පහසුවෙන් මුදල් කර ගැනීම හැකියාව. අපි ඒකත් බලන්න ඕනේ. දැන් අපි ළඟ තියෙන අතිරික්ත ලක්ෂ 10ක් තමයි. නමුත් ඒ ලක්ෂ 10 අපිට නැවත ඊටාම හදිසි අවශ්‍යතාවයක් මත අතර ගන්න වෙන්න පුළුවන්. අපිට විදේශ සංචාරයකට යන්න වෙනවා. සමහරට ඒ සඳහා ගුවන් ටිකට්පත් ගන්න ඕනේ. අපිට විදේශ අධ්‍යාපන අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා වීදම් දරන්න වෙනවා. ඒ වගේ හදිසි තත්වයක් උදා වුණොත් අපිට ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් විකල්ප මාර්ගයක් වෙන්නත් ඕනේ. නැත්නම් ඉක්මනින් මුදල් කරගන්න බැරි විකල්පයක ආයෝජනය කරොත් අපි හරි අමාරුවක වැටෙනවා. ඒ නිසා ස්ථාවර තැන්පතුවක් වුණත් අපිට මොකද ඒ ටිකක් ආපසු ගන්න අපහසුයි. කලින් දැනුම් දෙන්න ඕනේ. සතියකටවත් කලින් දැනුම් දෙන්න ඕනේ. දුන්නම සමහරට පොලියත් හම්බෙන්නේ නැහැ. කොබ පොලිය අර්ධය හම්බෙන්නේ. තේරුණාද? නමුත් මිලකල සමාගම කොටස් ගත්තොත් අපිට පුළුවන් තරවුකරුවන් මගින් ඉතා පහසුවෙන් ඒ කොටස් ඉක්මනින් මලවි කරලා අපට අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරගන්න. ඒකෙන් වඩා පහසු එක ලේසික තෝරගන්නට ඕනේ. ඊළඟ එක තමයි හිමිකාරත්වයක් ලැබීම. හිමිකාරත්වයක් ලැබීම කියන සාධකය. ස්ථාවර තැන්පතුවක් තුළින් ව්‍යාපාර අයිතියක් නොලැබෙන අතර කොටස් වල ආයෝජනයෙන් ව්‍යාපාර හිමිකාරත්වයක් ලැබේ. අපි ස්ථාවර තැන්පතුවක මිලියනයක් නෙවෙයි බිලියනයක් දැම්මත් අපට ව්‍යාපාරිකයි හිමිකාරත්වය ලැබෙන්නේ නැහැ. නමුත් මිලකල සමාගමක කොටස් මිලදී ගන්නේ දෙවොත් අපි අනිවාර්යයෙන් මේකේ හිමිකාරත්වයක් ලබනවා. අපි හිමිකරුවෝ වෙනවා. එහෙනම් හිමිකාරත්වයක් ලැබීමත් හොඳයිනේ. අඩු ගානේ නිකමට හරි අපි කියනවා මට කම්පැනියක් තියෙනවා.
මම කම්පැනි එකේ තවත් කීප දෙනෙක් එක්ක මම කම්පැනියක් ෆෝම් කරලා තියෙනවා. මමත් ඒක අයිතිකරු කියලා නිකමට හරි කීත හැකිනේ. තේරෙනවද? ඒ වගේ අනිවාර්යයෙන්ම ස්ථාර තැන්පතුවක් තුලින් අයිතියක් ලැබෙන්නේ නැහැ. නමුත් කොටස් වල ආයෝජනය කිරීමෙන් හිමිකාරත්වයක් ලැබෙනවා. ඒකෙනු ඒ සාධක දෙකෙනුත් තමන් කැමති හිමිකාරත්වයක් ලැබලා තමන් ප්‍රබල භූමිකාවකටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම කොටස් වල දී ගන්න එක හොඳයි. තමන්ට එහෙම හිමිකාරත්වයක් ලබන්න ඕනේ නැත්නම් තේරෙනවද? තමන්ට ඕනේ පොලී ආදායම නම් විශ්වාසයෙන් ගන්න. එහෙනම් ස්ථාර තැන්පතු හොඳ වෙනවා. ඊළඟට අවදානම ආපසු ලබා ගැනීමට යාමේදී ආයෝජිත මුදල නොලැබීමට ඇති අවිනිශ්චිතතාවය නැත්නම් සම්භාවිතාවය ගැන හිතන්නට ඕනේ. දැන් බැංකුවල සල්ලි දැම්මම ලේසියෙන් අපට ආපසු ගන්න බැරි නම් බැංකුව විවිධ හේතු ඉදිරිපත් කරලා කියනවා මේක තව අවුරුද්දක් තියන්න ඕනේ. කල්පිරුණ තමයි. නමුත් අවුරුද්දකින් පස්සේ අපි ගෙවන්නේ. ඒක අපේ බැංකුවේ රූල් එක. ඔය වගේ ප්‍රශ්න වලට අපි කැමති නෑනේ. අපිට ඉක්මනින් තේරෙනවද? ඉක්මනින් අපිට මේ සල්ලි අපට අවශ්‍යලා ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම ලබා ගන්න බැරි නම් එතන අවදානමක් තියෙනවා. තේරෙනවනේ? අන්නේ අවදානම ස්ථාවර තැන්පතු වැඩි නැත්නම් මිලකල සමාගම කොටස් මිලදී ගැනීමේදී කියලා තීරණය කරලා වඩා හොඳම විකල්ප ආයෝජන මාර්ගයේ තෝරගෙන ආයෝජනය කරාම තමයි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට පැහැදිලි කිරීම සහිත මේ පැහැදිලි කිරීම ඕනෙමයි. පැහැදිලි කිරීම සහිත කරුණු තුනකට ලකුණු එක බැගින් ලකුණු තුනක් ලැබෙනවා. වැරදිලවත් පැහැදිලි කිරීම නැත්නම් මොකද වෙන්නේ? ඒක ස්කීම් එකේ දාලම තියෙනවා. පැහැදිලි කිරීම නැතුව පැහැදිලි කිරීම නොමැති නම් පැහැදිලි කිරීම නොමැති නම් ලකුණු උපරිම හම්බෙන්නේ එකමාරයි. ඔක තමයි ඇත්ත කතාව. පැහැදිලි කිරීම එක කියන්නේ කරුණු වලට ලකුණු එකමාරයි. පැහැදිලි කිරීම තුන එකමාරයි තුනක් ලැබෙනවා. හරිද? ගොඩක් ළමයි මේක පැහැදිලි කරන්නේ මේ කරුණු විතරක් ලියලා කියනවා ලිව්වා කියලා. පේපර් එක ලේසි කියලා. නමුත් ලකුණු භාගය හම්බෙන්නේ. අන්නේ වාසිය ගන්නට ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2001 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. බැංකු කළමනාකරුවෙකු ණය ඉල්ලුම් කරුවෙකුට ණයක් අනුමත කිරීමේදී සාමාන්‍යයෙන් සලකා බලන සාධක කවරේද? කරුණු 3ක් අපේක්ෂා කරන විභාගයට බැංකු කළමනාකරුවෙක් ණය ඉල්ලුම් කරුවෙකුට ණයක් අනුමත කිරීමේදී දැන් බැංක් මැනේජර්නේ අවසානයේ අනුමත කරන්නේ ණය ප්‍රධාන ණය නිලධාරියා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. උනාට ණය මුදාහැරීමේදී මුදාහැරීමට බලය පැවරීමක් වශයෙන් බැංකු කළමනාකරු අප්‍රූව් කරන්න ඕනේ, අනුමත කරන්න ඕනේ. තේරෙනවද? එහෙම ඉල්ලුම් කරු ණයක් අනුමත කිරීමේදී සාමාන්‍යයෙන් සාධක කීපයක් සලකලා බලනවා බැංකු කළමනාකරු නැත්නම් බැංකුව කිව්වොත් කමක් නැහැ. තේරෙනවද? මොනවද? එකක් තමයි ණය ආපසු ගෙවීමේ හැකියාව ගැන බලනවමයි. දැන් ප්‍රධාන ණය නිලධාරියා නැත්නම් ක්‍රෙඩිට් ඔෆිසර් බැංකුවක ඉන්නවා. හැම බැංකුවකම ඉන්නවා ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්. එයා තමයි මේ ණය සම්බන්ධ සියලු දේ හසුරුවන්නේ, සම්බන්ධීකරණය කරන්නේ. ණය ඉල්ලුම් පත්‍රය ගයන්නේ, ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. තේරුණාද? එයාට අවසාන වශයෙන් ණය මුදාහැරීමට පෙර කළමනාකරු ගනුමැතිය ඕනේ. කළමනාකරු ළඟට ගියාම එයා සාධක කීපයක් සලකනවා. මොකද්ද? ණය ආපසු ගෙවීමේ හැකියාව. ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්නම් එයා අනුමත කරන්නේ නැහැ. සමහරට ණය නිලධාරියට වැරදීමකින් හරි මාසෙකට ලක්ෂ 10ක ස්ථිර ආදායමක් තියෙනවා කියලා පෙන්눔 කරන ඩොකියුමන්ට්ස් වලින්. නමුත් එයාගේ මාසික වියදමත් ඒ හා සමානයි. ණය වාරික දෙකක් ගෙවනවා, පරිභෝජන වියදම්, වාහන නඩත්තු වියදම් කියන 9 ලක්ෂ 50000ක් 60000ක් යනවා වියදම. ඒක 30000ක් 40000ක් තමයි ඉතුරු වෙන්නේ. ඒතර ණය වාරිකයේ දැන් මේ ණයට අපිට 75000ක් වෙනවා. 75000ක් ගෙවන්න බෑනේ. අන්න එක බලන්න ඕනේ. තේරෙනවද? ණය ආපසු ගෙවීමේ හැකියාව. අපි කියනවා ගෙවන්න පුළුවන් කියලා. කිව්වට බැංකුව වෙනම ඇගීමක් කරන්න ඕනේ. මගේ ආදායම්, මගේ වියදම් සහ සාමාන්‍ය ජීවන රටාව අනුව මට මේ ණය වාරිකය දරන්න පුළුවන්. නැත්තම් දෙන්නේ නැහැ. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි අවශ්‍ය සුරකුම් ඉදිරිපත් කිරීමේ හැකියාව. බැංකුව මේ සලකා බලන ණය ක්‍රමය විවිධ ණය ක්‍රම තියෙනවානේ. ණය ක්‍රමයට අදාළව බැංකුව ලබා ගන්න අපේක්ෂිත බැංකුවේ ප්‍රධාන කාර්යාලය තීරණය කරපු මොකද්ද? සුරකුම්. නැත්තම් අප ඒ සුරකුම් ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන මැනේජර් හිතනවා ණය අනුමත කරන්න පෙර. දැන් බැංකුව ඉල්ලන සුරකුම් මට ඉදිරිපත් කරන්න බැහැ. නිරවුල් ඉඩම් ඔප්පුවක් මන් ළඟ නැහවුල් ඔප්පු තියෙනවා. නිරවුල් නිවාස
ඔප්පුවක් මට නැහැ. තේරෙනවද? එහෙනම් අන්න ඒක අවුලක්. ඒ නිසා ඒ සුරකුම් අවශ්‍ය සුරකුම් ඉදිරිපත් කිරීමේ හැකියාවත් මට තියෙන්න ඕනේ. හැකියාවක් තිබේ නම් තමයි මට ණයක් දෙන්නේ, නැත්නම් ණය දෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ණය මුදල අවශ්‍ය වන අවශ්‍යතාවය හා ප්‍රමාණවත් බව. ණය මුදල අවශ්‍ය වෙන්නේ මොන වගේ අවශ්‍යතාවයකටද? සහ එහි ප්‍රමාණවත් බව ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දරුවනේ අපි හිතමු යම් කෙනෙක් ණයක් ඉල්ලනවා නිවසක් හදන්න. නිවාසනයක් ඉල්ලන හවුසින් ලෝන් එක. මේ නිවස සඳහා නිවාස සැලැස්මක් සකස් කරගෙන තියෙනවා පිළිගත් නැත්නම් ලියාපදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා. පර්චස් 20ක ඉඩමක තමයි මේක හදන්නේ. මේ නිවස ඉතාම විශාලයි. මේක නිවසක් නොවේයි මන්දිරයක්, පැලස් එකක්. තේරුණාද? එහෙම හිතන්නකෝ. තට්ටු 3ක් තියෙනවා. උඩම තට්ටුවේ ලොකු ටෙරස් එකකුත් තියෙනවා. ඒ ටෙරස් එකට කුඩා ප්‍රමාණ හෙලිකොප්ටරයකුත් බාන්න පුළුවන් හෙලිකොප්ටර අංගනයක් විදිහට හදාන්නේ. ඒතර කොන්ක්‍රීට් බීම් සවිමත් වෙන්න ඕනේ. මේ නිවස හදා නිම කරන දැන් පවතින රේට්ස් අනුව කෝටි 9 මාරක් යනවා. කෝටි 9 මාරක් යනවා. මෙයා වෘත්තියෙන් අපි හිතමු ලිපිකරුවෙක්. රාජ්‍ය සේවයේ නියුක්ත ලිපිකරුවෙක්. රුපියල් 60000ක් වගේ තමයි පරි හම්බෙන්නේ. මෙයාට විශාල ඉඩකඩම් නැහැ, වතු නැහැ, වතු ආදායම් නැහැ. තේරුණාද? මෙයාට බිල්ඩින් කුලියට හෝ භද්‍ර දීලා ආදායම් ලැබෙන්නේ නැහැ. මොකුත් නැහැ. මෙයාගේ රැකියාව ආදායම්. ඒතර මෙයාට නිවස හදන්න කෝටි 2-3ක ණයක් ගත්තොත් ගෙවන්න පුළුවන්ද? පැහැදිලිවම ගෙවන්න බෑ. පැහැදිලිවම ගෙවන්න බෑ. තේරුණාද? ඊළඟට දැන් මෙයා මේ ණය ඉල්ලන්නේ අර වගේ විශාල ප්‍රමාණයේ පැලස් එකක් බඳු නිවසක් හදන්න. මෙයාලගේ ඉතුරු කරගත්ත මුදල් තියෙන්නේ අපි හිතමු ලක්ෂ 10ක් කියලා. තේරුණාද? ඒතර ඔය ලක්ෂ 10න් පුළුවන් ද කෝටි 9 මාරක ගයක් හදන්න? මෙයාලගේ තියෙන්නේ ලක්ෂ 10ක් නම් කෝටි 9 මාරක් 10ක් වඩ නිවසක් ලක්ෂ 10න් ගොඩනගන්න පුළුවන්ද? බෑ. අඩු ගානේ ෆවුන්ඩේෂන් එකවත් දාන්න බෑනේ. අත්තිවාරමවත් දාලා ඉවර කරන්න බෑනේ. තේරුණාද? ඒතර මෙයා ඉල්ලනවා බැංකුවෙන් ලක්ෂ 5ක ණයක්. ප්‍රමාණවත් දෙයක. ප්‍රමාණවත් නැහැ. බැංකුව බලනවා මෙයා සතු ඉතිරි කරගත්ත ලොකු ධනයක් නැහැ ලක්ෂ 10යි තියෙන්නේ. මෙයාගේ රැකියාව රජයේ ලිපිකරු. ලොකු වැටුපකුත් නැහැ. ඒ වැටුපෙන් ඕන රුපියල් 10000ක් 12000ක් වගේ ප්‍රමාණයක් ණය වාරිකයට දෙන්න පුළුවන්. නමුත් මේ ඉල්ලන ණය මුදල විශාලයි. ණය වාරිකයේ ලොකුයි. තේරුණාද? එහෙනම් අනිවාර්යෙන් දෙන්නේ නැහැ. මොකද අවිනිශ්චිතයි. විශේෂයෙන්ම මේ ණය ඉල්ලන අවශ්‍යතාව ප්‍රමාණාත්මක වෙන්න ඕන. ඉතිරි කරගත්ත මුදලකුත් නැත්තම්, හිතවත් අය ඥාතින් උදව් කරන්නෙත් නැත්තම් කෝටි 9 මාරක 10ක නිවසක් ලක්ෂ 10කින් 15කින් නිම කරන්න බෑ. තේරෙනවද? ඒක අනික ප්‍රමාණවත් වෙන්නෙත් නෑ නේද? තේරෙනවද? ඒ කියන්නේ ලක්ෂ 100ක් යනවා නම් තේරෙනවද? අඩු ගානේ එකෙන් භාගයක්වත් තියෙන්න එපා. දැන් මම ඉස්සෙල්ලා උදාහරණ කිව්වා වගේ කෝටි 9 මාරක් යනවා අඩු ගානේ කෝටි 5ක්වත් තමයි ළඟ තියෙන්න එපා. තේරෙනවද? කෝටි 5ක්වත් නැතුව කෝටි භාගයක් ඉල්ලීම ප්‍රමාණවත් නෑ. තේරුමක් නෑ, නිෂ්ඵල දෙයක්. එහෙම නැත්නම් අපි හිතමු කෝටි 9 මාරක් යනවා නිවස හදන්න. අපි කෝටි 20ක් ඉල්ලනවා. ඒ දෙන්නෙත් නෑ. ඒතකොට කෝටි 20 මොකටද? උපරිම යන්නේ පිළිගත් ලියාපදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් තක්සේරු කරලා දීලා තියෙනවා මේකට යන වියදම. BOQ එකක් මගේ. කෝටි 9 මාරයි. නැත්නම් උපරිම කෝටි කීයද? 10යි. එතකොට කෝටි 20 මොකටද? එහෙනම් බැංකුව දන්නවා මේ ඉල්ලන්නේ වෙන වැඩකට. බැංකු ණයක් මුවාවෙන් අරගෙන මේක වෙන වැඩකට තමයි මේ පාවිච්චි කරන්නේ. දෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රමාණවත් බව කියන එකේ තේරුම මේකයි. තේරුණාද? ඊළඟට ඉල්ලුම් කරුගේ වත්කම් සහ මූල්‍යධාරිතාවය. ඉල්ලුම් කරුගේ වත්කම් කොච්චර තියෙනවද? කතරම් මූල්‍යධාරිතාවයක් ෆයිනෑන්ෂල් කැපැසිටි එකක් තියෙනවද කියලා බලන්නත් ඕනේ. දැන් සමහර විට මෙන්න මේ වගේ තත්ත්වෙන් උදා වෙනවා. A සහ B ගේ වැටුප 65000යි. මෙයාගේ 68000යි. ලොකු වෙනසක් නෑ, පොඩි වෙනසයි තියෙන්නේ. සමාන වගේනේ. 65000 කියන්නේ. මෙයාට අතිරේක වත්කම් නෑ, මෙයාට අපි 1,68,000 දාමු. 1,00,000 දාමු. වඩා පැහැදිලි ලෙසි. අතිරේක වත්කම් මෙයාට තියෙනවා විශාල ප්‍රමාණයක්.
මෙයාට අතිරේකවත්කම් තියෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි. සුළු ප්‍රමාණයක් පමණයි. තේරුණාද? මෙයාට අතිරේකවත්කම් සුළු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි වැටුප ඉහළයි. 1,68,000. මෙයාට සමහරට 50,000ක 60,000ක 70,000ක වගේ වාරිකයක් ගෙවන්න උනොත් ගෙවන්න පුළුවන්. නමුත් මෙයාගේ පඩිය 65,000යි. මෙයාගේ වියදම වෙනවා 55,000. 10,000 තමයි ඉතුරු වෙන්නේ. ඒතකොට ලොකු වාරිකයක් ගෙවන්න උත් ගෙවන්න දෙයක් නැහැනේ. හැබැයි මෙයාට විශාල වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන තමන් ජීවත් වන ප්‍රධාන නගරේ කඩකාමර 10ක් බදු දීලා තියෙනවා. එක කඩකාමරයක් රුපියල් 50,000යි. 50,000 කීයද ලක්ෂ 5ක් නිකම් එනවා මාසෙට. ඊට අමතරව මෙයා කොටස් විලඳ පොළ ආයෝජනය කරලා තියෙනවා. ඒකෙන් ආදායමක් එනවා. තව මෙයා වෘත්තීය ගණකාධිකාරීවරයෙක්. මෙයා ගිණුම් කරන සේවා, බදු උපදේශන සේවා සපයලා අමතර ගාස්තුවක් උපයන. ඔක්කොම ලක්ෂ 10ක විතර හොයනවා. එහෙනම් මෙයාට පුළුවන් ගෙවන්න. මෙයාගේ පඩිය වැඩි වුණාට වැඩක් නැහැ. මෙයාගේ වියදමත් වැඩි. මෙයාගේ සුද්ධ ඉතිරි අඩුයි. නමුත් මෙයාගේ පඩිය අඩු වුණාට මෙයාට ඉහළ වත්කම් ප්‍රමාණයකින් ආදායම් මාර්ග රාශියක් ඇති වෙනවා. හරිද? එහෙනම් මෙයාගේ ණය අය කර ගැනීම පහසු වෙන්න පුළුවන් කියලා මෙයාට තමයි ණය උදාරීම කරන්නේ. ඒකයි මේ කියන්නේ ඉල්ලුම් කරුගේ වත්කම් සහ මූල්‍යධාරිතාවෙන් තේරුම් ගන්න පුළුවන් මෙයාට ණය දෙන්න සුදුසුද නැද්ද කියන එක. අනිත් එක තමයි ඉල්ලුම් කරුගේ විශ්වාසවන්ත භාවය. බලනෝමයි බැංකුව. ඉල්ලුම් කරු විශ්වාසවන්ත කෙනෙක් වෙන්න. හොරෙක් නම් බැංකුව ණය දෙන්නේ නැහනේ. මීට පෙර ණයක් අරගෙන පියවල නැබොල්ල ඇති කරලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මීට පෙර මාතර බැංකුවකින් ණයක් අරන් අපි කියන පොළු තියනවා කියලා කියන්නේ බොල් නැති කරනවා ගෙවන්නේ. පස්සේ දැන් මේ කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා දැන් ණයක් ඉල්ලනවා. තේරුණාද? එහෙම වුණාට ණය දෙන්නේ නැහැ. මොකද හේතුව ක්‍රිබ් එකේ ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශයේ තියෙන මගේ අතීත තොරතුරු සියල්ලම. එහෙනම් මම ණය ඉල්ලන්නේ මහජන බැංකුවෙන් නම් මම ණය අරන් තියෙනවා කමර්ෂල් බැංකුවෙන්. ඒ වගේ සම්පත් බැංකුවෙන්. ඒ විස්තර තියෙනවනේ. ඒතර ක්‍රිබ් එකෙන් මං සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන්න ගන්නවා. ඒ වාර්තාවේ තියෙනවා මගේ මුළු මූල්‍යධාරිතාවය. මම මෙතෙක් ණය අරන් තියෙනවා කොච්චර ණය අරන් තියෙනවද? කොච්චර ණය ගෙවන්න තියෙනවද? ඒ සියල්ලම තියෙනවා. අන්න ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් බොහොම ලේසියෙන් ක්‍රිබ් එක හරහා විශ්වාසවන්තභාවය තහවුරු කරගන්න. මොකද ක්‍රිබ් එකේ තියෙන්නේ අනිවාර්යෙන් මා පිළිබඳ ඇත්ත තොරතුරු බැංකුව විසින් දීම. තේරෙනවද? ඒ වගේ ඒ ඉල්ලුම් කරුගේ විශ්වාසවන්තභාවය ක්‍රිබ් එකෙන් ගන්න රිපෝට් එකක් මගින් චෙක් කරන්න පුළුවන්. නැත්නම් බැංක් ස්ටේට්මන්ට් පරීක්ෂා කිරීමේදී නිතර බැංකුව අයිරා අරගෙන තියෙනවා අප් ටු ඩේට් එක පියවලා තියෙනවා. ඔන් ටයිම් පියවලා තියෙනවා. අන්න විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්. අනිත් එක අතීත තොරතුරු. ඒ කියන්නේ ව්‍යාපාරිකය අතීතයේ ඉඳන්ම කලේ මේ ව්‍යාපාර කර්තව්‍යද මේක අලුතෙන් ආරම්භ කළ එකක්ද අතීතයේ ව්‍යාපාර බංකොලොත් වුණාද බංකොලොත් වුණා නම් මේගොල්ලෝ බොහෝ දේ අහිමි වෙලා තියෙන්න පුළුවන්. එහෙම කෙනෙක් අනිවාර්යෙන් මූල්‍යමය අසරණ භාවයෙන් පෙළෙන්නේ. යාර ණය දෙන සුදුසු නැහැ. මෙන්න මේ වගේ සාධක කීපයක් සලකලා තමයි ණය මුදහැරීම තීරණය කරන්නේ. පැහැදිලිනේ? ඔව්. එතකොට එවැනි ප්‍රශ්නයකදී මේ වගේ කරුණු 3ක් ලිව්වම ලකුණු එක ගාන 3ක් ලැබිලා තියෙනවා. මොකද ඒ කාලේ අර සම්පූර්ණ ප්‍රශ්නයක් එන්නේ රෝමිලක්කම් ප්‍රශ්න 6ක් එක්කලා. නමුත් දැන් නම් එන්නේ උපරිම 4යින් දැන් නම් ලකුණු 4ම අපේක්ෂා කරනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2002 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 වශයෙන් අහු ප්‍රශ්නය. පහස් සඳහන් දෑ අතර වෙනස්කම් දක්වන්න. ඉතිරි කිරීමේ ගිණුම් හා ජංගම ගිණුම්. බැංකු ණය සහ බැංකු අයිරාව. එතකොට එකම ප්‍රශ්නෙන් කොටස් දෙකක් අහලා තියෙනවා. ඉතිරි කිරීමේ සහ ජංගම ගිණුම් වල අසමානකම් වලට අසමානකම් දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ බැංකු ණය සහ බැංකු අයිරාව අතර වෙනස්කම් ඒ දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. එහෙමයි මුළු ලකුණු දෙක ලැබෙන්නේ. මුලින්ම අයන්න අහන්නේ වෙනස්කම්නේ පැහැදිලිවම වෙනස්කම්. නිර්වචන කරලා ලකුණු නැහැ කියලා දැන් තේරෙනවනේ. එහෙනම් පැහැදිලිවම දෙපැත්තට ලියන්න. මුල් පැත්තට මේ වගේ ඉතිරි කිරීමේ ගිණුම් කියලා ලිව්වා. අයන්න දාලා ජංගම ගිණුම් කියලා දැම්ම ශීර්ෂයක් මේ වගේ. දාලා යර්තේ වෙනස්කම් දෙකක් ලියන්න. දැන් තේරුම් ගන්න මේකේ දෙකේම අහන්නේ වෙනස්කම්නේ දරුවනේ. දෙකේම අහන්න නිසා මේකේ වෙනස්කම් දෙකයි ඊළඟේ වෙනස්කම් දෙක තමයි අහන්නේ. නමුත් තනි ප්‍රශ්නයක් වශයෙන් අහුවනම් අනිවාර්යයෙන්ම වෙනස්කම් හතරක් ලියන්න. මම කලින් කිව්වා වගේ. තේරෙනවද? තනි ප්‍රශ්නයක් අහුවනම් වෙනස්කම් සංඛ්‍යාවක් කියලා නැත්තම් මේ වගේම වෙනස්කම් දක්වන්න කියලා තියෙන සංඛ්‍යාවක් නැහැ.
අනිවාර්යයෙන්ම වෙනස්කම් හතරක් ලියන්න ඕන. පැහැදිලිද? මේ වගේ ප්‍රශ්නයක ප්‍රශ්නයක එක කොටසක් නිසා එහෙනම් වෙනස්කම් දෙකක් ඇති. පළවෙනි එක තමයි ශේෂය මත පොලී හිමි වෙනවා ඉතිරි කිරීමේ ගිණුම් වල. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාලා දිනපතා ශේෂයක් ඉතුරුලා තියෙන ඒ ශේෂ පොලී ලැබෙනවා. නමුත් ජංගම ගිණුම එහෙම පොලී හිමි වෙන්නේ නැහැ. කොච්චර සල්ලි කෝටි ගණන් තියාගත්තත් පොලී ගෙවන්නේ නැහැ. මොකද හේතුව? මොකද හේතුව? ජංගම ගිණුම් හිමියෝ සල්ලි එකවර ඉල්ලා සිටියොත් බැංකුව ගෙවන්න බෙදලා ඉන්නවා. සල්ලි නැහැ කියන්න බෑ. තේරෙනවද? ඒ නිසා ජංගම ගිණුම් වල සල්ලි බැංකුවේ විශ්වාසවන්ත පිටත ආයෝජන මාර්ගවල යොදවන්න හැකියාවක් නැහැ. එම යොදවල අතිරේක ආදායම් උපදවන්න හැකියාවක් නැහැ. තේරෙනවද? ඒ නිසා ජංගම ගිණුම් වල සීන සල්ලි වලට පොලී ගෙවන්නේ නැහැ. දෙවෙනි එක තමයි චෙක්පත් මගින් ගනුදෙනු කළ නොහැකි. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට චෙක්පත් ගිණුමට බැර කරව ගන්න පුළුවන්. චෙක්පත් අන කරලා නිකුත් කරලා ගෙවීම කරන්න බෑ. නමුත් ජංගම ගිණුම් හිමියන්ට අනිවාර්යයෙන්ම ගනුදෙනු කරන්න පුළුවන්. ඊළඟට ඉතිරි කිරීමේ ගිණුම් වලදී බැංකු ගාස්තු අය කරන්නේ නැහැ. සාමාන්‍ය බැංකු ගාස්තු එක්ක අය කරන්නේ එක්ක ඉතාම අඩුයි. නමුත් ජංගම ගිණුම් වල බැංකු ගාස්තු අනිවාර්යයෙන්ම අය කරනවා. ඒක සාපේක්ෂව විශාල ගාස්තුකුත් වෙනවා. ඊළඟට බැංකු ප්‍රකාශනයක් ලැබෙන්නේ නැහැ ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට. මාසික ලැබෙන්නේ නැහැනේ. නමුත් ජංගම ගිණුම් හිමියන්ට මාසික ප්‍රකාශනයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපිට ඒකෙන් අපි චෙක්පත් හරහා සිදු කළ මාසික ගනුදෙනු වල සත්‍ය අසත්‍ය බව නැත්නම් නිර්වත්තාවේ තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට අයිරා පහසුකම් නැහැ ඉතිරි කිරීමේ ගිණුම් වල. මේක අයිරා පහසුකම් තියෙනවා. මොකද අයිරාව කියන්නේ? ගිණුමේ සල්ලි මදි වුණත් තේරෙනවද? බැංකුව අනුමත කරපු සීමාවක් දක්වා නිකුත් කරන චෙක්පත් වලට ගෙවන්න බැංකුව බැඳීමක් ඇති වෙනවා. අපි තුමු ගිණුමේ තියෙන රුපියල් ලක්ෂයයි. නමුත් අපිට ලක්ෂ 25ක් දක්වා චෙක් වලට බැංකුව ගෙවන්න අපිත් එක්ක එකග වුණා. ඒක තමයි රාව කියන්නේ ලක්ෂ 25ක්. එහෙනම් දැන් ලක්ෂ 26ක දැන් ගිණුමේ ලක්ෂයක් තියෙනවනේ. අපට අනුමතයි ලක්ෂ 25ක්. එහෙනම් ලක්ෂ 26ක් දක්වා නිකුත් කරන චෙක්පත් වලට බැංකුව ගෙවනවා. ඒක තමයි බැංකුව අයිරා කියන්නේ. හරි වටනවනේ ඒක. සල්ලි නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම වල එහෙම බෑ. ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන සල්ලි විතරක් පාස් පොත ඉදිරිපත් කරලා හරි හරපතක් යොදලා හරි ආපසු ගන්න පුළුවන්. අයිරා පාසු කරලා බැරි නේ. 6 වෙනි එක. පැරණි ගිණුම් හිමියෙකු හඳුන්වා දීමක් කළ යුතු නොවේ. මොනවාද? ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරනවා නම් එම බැංකුවේ පැරණි ගිණුම් හිමියෙක් හඳුන්වා දීමක් කරන්න ඕනේ නැහැ. නමුත් ජංගම ගිණුමට එම බැංකුවේම පැරණි ගිණුම් හිමියෙක්, ඒ කියන්නේ මාස 6ක්වත් ගිණුම පවත්වාගෙන ගිහුව පරණ ගිණුම් හිමියෙක් හඳුන්වා දීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ජංගම ගිණුම විවෘත කරන්න දාලා අයදුම්පතේ කොටසක තියෙනවා වෙන් කරලා කොටසක්. ඒක පැරණි ගිණුම් හිමිය හඳුන්වා දීමක් කරනවා. දැන් මාව නම් හඳුන්වන දෙන්නේ මගේ නම දාලා මාව වසරක පමණ කාලයක සිට දන්නා හඳුනන විශ්වාසවන්ත කෙනෙක් කියලා වාක්‍ය තියෙනවා. අවශ්‍ය මගේ නම ෆිල් කරනවා. කළා සාතික කරනවා. මම මොකද තීරපන්තිකෝ සමහර අය අවුරුදු 10ක් 20ක් උපන්දා වගේ ඉඳන් දාන නැත්නම් ගියාත්ම ඉඳන් දාන්න එපා. මොකද හේතුව එහෙම දාන්නේ කවදානම් මම හඳුන්වා දෙන තැන්පත්කරුවා ඔබ නම් ඔබ බැංකුවට වංචාවක් කළොත් බැංකුව අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් ඔබ හැසිරුණොත් තේරෙනවද? ඒක මටත් හොඳ නැහැ. ඒ නිසා මම දාන්නේ උපරිම වසරක පමණ කාලයක සිට දන්න හඳුනන විශ්වාසවන්ත කෙනෙක් විතරයි. එතකොට එහෙම හඳුන්වා දීමක් ඕනේ. මොකද හේතුව මේ හඳුන්වා දීම ඕන වෙන්නේ ජංගම ගිණුම ආරම්භ කරලා සල්ලි දාන්නේ ඔබ. නැත්නම් අපි ගිණුම් හිමියෝ. සල්ලි ගන්න යන්නේ අපි නෙමෙයි බාහිර අය. ඒ චෙක්පත්නේ අපි නිකුත් කරන්නේ. ඒ චෙක්පත් ලැබෙන අය තමයි එන්නේ. ඒ නිසා මගේ ගිණුමට සල්ලි මම දානවා. හැබැයි ගන්නෙ වන්නේ පිටස්තර අය. හොරකම් වෙන්න පුළුවන්. වංචා වෙන්න පුළුවන්. එහෙනම් හොරකම් වංචාවලට ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අන කරන්න දැනුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තේරෙනවද? එතකොට ඒ නිසා මෙයා ඉතා හොඳින් බැංකුව අපහසුතාවයටපත් නොවන ආකාරයෙන් චෙක්පත් ගනුදෙනු වල යෙදිය හැකි පුද්ගලයෙක් කියලා තමයි මේ හඳුන්වා දීම කරන්නේ. නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හිමියන් ගිණුමක් ආරම්භ කරද්දී හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇයි? මම තමයි ඉතිරි කිරීමේ ගිණුම විවෘත කරන්නේ. සල්ලි දාන්නේ කවුද? මම. ආපසු ගන්නේ කවුද? මමමයි. හරිනේ? මමමනේ ගන්නේ. ඒ නිසා හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට බැංකු කවුන්ටරයෙන් විවෘත කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක්. හේතුව මොකද්ද? ඉතිරි කිරීමේ ගිණුම විවෘත කරන්නෙත් මම. මුදල් තැන්පත් කරන්නෙත් මම. මුදල් ආපසු ගන්නෙත් මම. වංචනික සිද්ධියක් ඇති වෙන්නේ නැහැ. බැංකුව අපහසුතාවයටපත් වෙන සිද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බැංකු කවුන්ටරයෙන් මට පුළුවන් account එක ඕපන් කරන්න. අදාළ ඇඳුම් පත්‍රය සම්පූර්ණ කරලා බාර දීලා. නමුත්
ජංගම ගිණුමකට එහෙම ආරම්භ කරන්න බෑ. හේතුව ජංගම ගිණුම විවෘත කරලා සල්ලි දාන්නේ අපි. සල්ලි ගන්නෙන්නේ පිටස්තරායේ. අන්න බැංකුව නීතිමය අපහසුතාවයකට පත් වන ආකාරයේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඊටා ක්‍රියාශීලී ලෙස ඊටා හොඳින් අවබෝධයෙන් චෙක්පත් මගින් ගනුදෙනු කර හැකි කෙනෙක්ද? මෙයාට ආදායම් තියෙනවද? මෙයාට කරන්ට් account එකක් අවශ්‍යද? කියන කාරණා තහවුරු කරගන්න තමයි මේ කෙටි සාකච්ඡාව පවත්වන එක්ක බැංක් මැනේජර් නැත්තම් ගනුදෙනු කරව වැඩි ශාඛාවක නම් කළ විධායක නිලධාරියෙක් මගින් ඒ සාකච්ඡාව මෙහෙවයි. ඒ සාකච්ඡාදී වලට තේරෙනවා මෙයාට ජංගම ගිණුමක් අවශ්‍යයි. මොකද හේතුව මම ජංගම ගිණුමක් විවෘත කරලා කෝටි 500ක් එකට දැම්ම කියන්නකෝ. හොල්ලවන්න නැතුව තියෙන බැංකුවට වැඩක් නැහැ කෝටි 500. ඇයි ණය දෙන්න බෑනේ? ඉල්ලුවාම ගෙවන්න ඕනේ. එහෙනම් පිටත ආයෝජනය කරලා දැන් උපයන්නත් බෑ. ඒ නිසා බැංකුවට වැදගත් වෙන්නේ කරන්ට් account එක රුපියල් ලක්ෂ 2ක් 3ක් වගේ මාසෙට රෝල් වෙනවා කියන්නේ එයා තමයි විශ්වාසවන්ත බැංකුවට. තේරුණාද? අනිත් එක තමයි ඉතුරුම් පාස් පොතක් ලැබෙනවා ජංගම ගිණුමක් නෑ. ඉතුරුම් පාස් පොතක් ලැබෙනවා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරාම. චෙක් පොතක් ලැබෙනවා ජංගම ගිණුමක් විවෘත කරාම. ජග හිමියන්ට චෙක් පොතක් ලැබෙනවා. තේරුණාද? ජංගම ගිණුම් හිමියන්ට චෙක් පොත ලැබෙන්නේ මොකටද? බාහිර පාර්ශ්වයන්ට ගෙවීම් කිරීම සඳහා චෙක් පත් අන කිරීම. නමුත් ඉතිරි කිරීමේ ගිණුමෙන් අපි සල්ලි පාස් කරන්නේ නෑනේ. ඒ සඳහා පාස් පොතක් තියෙනකොට සල්ලි දාන්න අපසු ගන්න නිකන් අප්ඩේට් කරගන්න සටහන් කරගන්න. ඔන්න ඔයගේ වෙනස්කම් 8ක් තියෙන වෙනස්කම් මට උපරිම ලියන කී වෙනස්කම් දෙකයි. නමුත් මේක තනි ප්‍රශ්නයක් වශයෙන් හෙවුණා නැවත නැවතත් මතක තියාගන්න තනි ප්‍රශ්නයක් වශයෙන් හෙවුණා 4ක් ලියන්න ඕන මේක. ඒව අපවස්ථා තියෙනවා. ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම අතර අසමානතා හෙවුණා 4ක් ලියන්න ඕන. දැන් මේකේ ඕනේ මොකද මේකේ දැන් මේ කොටසක්නේ. තවත් කොටසක් තියෙන නිසා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකේ ඊළඟ කොටසට බැංකු ණය සහ බැංකු අයිර අතර වෙනස. මුල් පැත්තට බැංකු ණය අනිත් පැත්තට බැංකු අයිර. බැංකු ණයක් ඕනෑම ගිණුම් හිමියෙකුට ලබා ගන්න පුළුවන්. ජංගම ස්ථාවර ඉතුරුම් ගිණුම් පවත්වන ඕනම කෙනෙක් බැංකුවක ණයක් ඉල්ලලා ලබා ගන්න පුළුවන්. නමුත් බැංකු අයිරාව ඔබ දන්නව ලැබෙන්නේ කාටද? එකම එක ගිණුම් හිමියන්ට විතරයි. ජංගම ගිණුම් හිමියන්ටම පමණයි. ඒ කියන්නේ ජංගම ගිණුමේ තියෙන සල්ලි ශේෂය ඉක්මවා මුදල් ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කරන්න ලැබෙන අනක්නේ. ඉතින් ඒක වෙන කාටවත් ලබා ගන්න බෑ. කවදාකවත් බෑ. දෙවෙනි එක තමයි සාපේක්ෂව පොලිය අඩුයි. බැංකු ණය වලට අය කරන පොලිය අඩුයි. නමුත් අයිරාව මේ බැංකු ණය වලට සාපේක්ෂව කෙටි කාලනේ. ඒ නිසා කෙටි කාලීනව බැංකු ආදායමක් කවර් කරන බලන නිසා අයිරා පොලිය කොහොමද සාපේක්ෂව වැඩි. ඊළඟට අපතැබීම අනිවාර්ය වෙනවා බැංකු ණයේදී. බැංකු ණයේදී සුරකුම් අප අපේක්ෂා කරනවමයිනේ. නමුත් බැංකු අයිරාවේදී අනිවාර්ය වෙන්නේ නැහැ. සුරකුම් අවශ්‍ය වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. නවක ජංගම ගිණුම් හිමියෙක් ටිකක් විශාල අයිරාවක් ඉල්ලුවොත් එයාගෙන් සමහරට අපයක් ඉල්ලන ෂුවර් නෑනේ. පැරණියගෙන් ඉල්ලන්නෙම නෑ. තේරුණාද? ඊළඟට සාපේක්ෂව දිගු කාලීනයි සාමාන්‍යයි අයිරා ණය උපරිම මාස 3 නැත්නම් උපරිම අවුරුද්දෙන් කල්පිරනවනේ. මේවනේ අවුරුදු 5ට 10ට ගන්නවනේ. දිගු කාලීනයි. නමුත් මේක සාපේක්ෂව කෙටි කාලීනයි. ඊළඟට පොලිය අය කරුණේ මුළු ණය මුදල මතම. දැන් සාමාන්‍ය ණයකදී බැංකු ණයකදී අපිට ලක්ෂ 10ක ණයක් අනුමත වුණා කියන්නකෝ. අපි ඒකේ account එකේ දාලා ටික ටික ගන්නවා. අරගෙන ලක්ෂ 2ක් අපි පාවිච්චි කළේම නැහැ. account එකේම තිබුණා. 8යි පාවිච්චි කළේ. බැංකුවට ඒක අදාළ නැහැ. මුළු ලක්ෂ 10ටම පොලිය ගණන් බලනවා. තේරුණාද? නමුත් අයිරාවකදී එහෙම නෙවෙයි. අයිරාවක් අපි ලක්ෂ 10ක අනුමත කරගෙන ලක්ෂ 2ක් පමණක් නම් පාවිච්චි කළේ ලක්ෂ 2කට විතරයි පොලිය අය කරන්නේ. පාවිච්චි කරන ප්‍රමාණය විතරයි අය කරන්නේ. අන්න ඒක විශේෂම වෙනසක්. තේරෙනවනේ? දැන් තවත් එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය බැංකු ණයක් ගන්නේ අවුරුදු 3ට කියනකො අවුරුදු 3ටම දාලා පුළුවන් එකවර මේකට එකතු කරලා තමයි වාරිකය හදන්නේ. අවුරුදු 3ටම ගෙවන අදාළ වාරිකය තම පොලිය එකතු කර උදාහරණයක් වශයෙන් මේ වගේ. දැන් අපි හිතමු ණය මුදලක් ගන්නවා 1,20,000යි. මේක වසර 3කින් ගෙවනවා. වසර 3කින් ගෙවනවා. හරිද? වසරක පොලිය 10% කියන්නේ කොහෙන්ද 12000යි. අවුරුදු 3ටම කීයද? 12 3 36000යි. එහෙනම් 36000ක් පොලිය එකතු කරනවා. 36000ක් පොලිය එකතු කරනවා. එකතු කරාම එනවා 6යි 3යි 2යි 5යි 1,56,000. මෙන්න මේක තමයි අපි 36න් බෙදන්නේ. මේක අපි 36න් බෙදනවා. 36න් බෙදුව වෙනවා මොකද්ද? වාරිකේ. වාරිකේ නැත්නම් වාරිකේ එනවා. මේ වාරිකේ හදන්නේ පොලියත් එකතු කරලානේ.
වාරිකය හැදුවේ පොලියත් එකතු කරලා නං පොලිය 30000ක් එකතු කරා. තේරෙනවද? මුළු කාලෙටම. නමුත් මේ ණය අපි පාවිච්චි කරන්නේ අවුරුද්දක් කියමුකෝ. තව අවුරුදු දෙකකට පොලිය අය වෙනවා තමයි. තේරෙනවද? අනුමත මුළු කාලයටයි අනුමත මුළු මුදලට පොලිය ගෙවන්න වෙනවා. නමුත් අයිරානායක දෙහෙම නෙවෙයි පාවිච්චි කළ ප්‍රමාණයට පමණයි පොලිය අය කරන්නේ. අනික පාවිච්චි කළ කාලයට අපිට අයිරාවක් දෙනවා මාස 3කින් පියවන්න. අපි මාසෙකින් සෙටල් කරනවා අයිරාව. ආපසු පියව දානවා. එහෙනම් අපි අය වෙන්නේ මාසික පොලිය විතරයි. අර මුළු අනාගත අවුරුදු මාස 3න පොලිය අය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අසමානකම් තියෙනවා සාමාන්‍ය ණය සහ බැංකු ණය. නැත්නම් බැංකු ණය නැමැති සාමාන්‍ය ණය සහ අයිරා ණය අතර. බැංකු ණය නැමැති සාමාන්‍ය ණය සහ අයිරා ණය අතර ඔයගේ අසමානකම් කීපයක් තියෙනවා. මෙන්න මේ අසමානකම් දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දීලා තියෙනවා. මේකෙත් නැවත කියන තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුවොත් අසමානකම් අනිවාර්යයෙන්ම හතරක් දක්වා යන්න. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2003 විභාග ප්‍රශ්නය තුලින් විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 ආ කොටසින් අහු ප්‍රශ්නය. ඉතිරි කිරීමේ තැන්පතු හා කාලීන තැන්පතු අතර අසමානකම් දක්වන්න. දැන් වාණිජ බැංකු වල තියෙන තැන්පතු වර්ග 3යිනේ මූලිකවම. ඉල්ලුම් හෙවත් ජංගම තැන්පතු, ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු. එතකොට දැන් නිතරම ජංගම හා ඉතුරුම් තැන්පතු සම්බන්ධයෙන් අසමානකම් අහන ස්වභාවය වැඩි. නමුත් වරින් වර ඉතිරි කිරීමේ සහ කාලීන නැත්තම් ස්ථාවර. මතකයිනේ? මේ කාලීන කියන්නේ ස්ථාවර තැන්පත්මයි. කාලීනත ස්ථාවර. තැන්පත් අතරත් අසමානකම් අහනවා. පළවෙනි එක තමයි සාපේක්ෂව සුළු මුදලකින් ආරම්භ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මහජන බැංකු ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරන්න අවශ්‍ය වෙන රුපියල් 1000ක් පමණයි. බොහොම සුළු මුදලක්. නමුත් සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතුවක් රුපියල් 1000කින් ආරම්භ කරන්නේ නැහනේ. අඩු බව රුපියල් 5000ක් 10000ක් 25000ක් ලක්ෂයක් එහෙමනේ. ඒ නිසා සාපේක්ෂව වැඩි මුදලක් කැප කරලා තමයි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්නේ. දෙවෙනි එක තමයි ඕනෑම විටක මුදල් තැන්පත් කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුම් වලට. දවසකට 100 වතාවක් හරි ගමන්නේ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. එක්කෝ බැංකු කවුන්ටරයෙන් ගිහිල්ලා මුදල් බැරතුණ්ඩුවක් සම්පූර්ණ කරලා කවුන්ටරේට මුදල් බාර දීමෙන් තැන්පත් කරව ගන්න පුළුවන්. නැත්නම් කොහෙන්ද? නැත්නම් ATM යන්ට හරහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මගින් සල්ලි තැන්පත් කරන්න පුළුවන්. නැත්නම් කෑෂ් ඩිපොසිට් මැෂින් එක මුදල් ස්වයංක්‍රීය මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය මගින් සල්ලි තැන්පත් කරන්න පුළුවන් වරින් වර. නමුත් ස්ථාවර තැන්පත් වලට එසේ තැන්පත් කරන්න බෑ. නිශ්චිත මුදලක් ලක්ෂයක් නම් දැම්මේ ඒ ලක්ෂේ කල්පිරණකම ලක්ෂය තමයි. ඊළඟට තුන්වෙනි එක තමයි වරින් වර මුදල් ආපසු ගන්නත් පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමෙන් මුදල් වරින් වර ආපසු ගන්න පුළුවන්. තේරෙනවද? නමුත් කාලීන තැන්පත් හෙවත් ස්ථාවර තැන්පත් වලින් කල්පිරීමේදී තමයි ආපසු ලබා ගන්න පුළුවන්. කල්පිරණකම් වරින් වර ගන්න බෑ. කොටස් වශයෙන් ගන්න බෑ. පැහැදිලිවම බෑනේ. ඊළඟට සාපේක්ෂව අඩු පොලියක් තමයි ඉතිරි කිරීමේ ගිණුම් වලට ලැබෙන්නේ. මොකද හේතුව දැන් ජංගම ගිණුම විශේෂයට පොලියක් ගෙවන්නෙම නෑනේ. හේතුව ජංගම ගිණුමේ සල්ලි එක චෙක් පතකින් හරි ඔක්කොම එකවර ඉල්ලුවොත් ගෙවන්න ඕනේ. දැන් අපි චෙක් පතක් නිර්වචනය කරන්නේ මෙහෙමනේ. බැංකු කරුවෙකුට අනකර ඇති ඉල්ලූ විට ගෙවිය යුතු. ගිණුමේ සල්ලි තියෙනවා බැංකුවට ප්‍රතික්ෂේප කරන්න බෑ ගෙවන්න ඕනේ. එහෙම ඉල්ලුවාම ගෙවන්න බැඳියාවක් තියෙන නිසා බැංකු වලට ජංගම ගිණුම් වල තියෙන සල්ලි බාහිර ආයෝජන මාර්ගවල ආයෝජනය කරලා ආදායම් උපදවන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් ගෙවන්නෙත් නෑ. නමුත් ඉතිරි කිරීමේ ගිණුම් වල සල්ලි ඒ වගේ 100%ක්ම ඉල්ලන්නේ නැහැ. නමුත් ඒකත් වරින් වර ඉල්ලනවා. මුළු ගිණුමේ ශේෂයම පිටත ආයෝජනය කරන්න බෑ. කොටසයි ආයෝජනය කරන්න පුළුවන්. කොටසක් එදිනෙදා ඉතිරි කිරීමේ ගිණුම් වලින් සල්ලි ආපසු ඉල්ලුවම ගෙවන්න කැටමුදල් වශයෙන් තියාගන්න. ඒ නිසා සාපේක්ෂ පොලිය අඩුයි. ස්ථාවර තැන්පතුව මුළුමනින්ම ආයෝජනය කරලා ආදායම් උපදවන්න පුළුවන් බැංකුවට. මේකෙන් බෑ. අඩුයි. ඒ නිසා සාපේක්ෂ පොලිය අඩු වෙනවා. ඊළඟට ඉතුරුම් පාස් පොතක් ලැබෙනවා ඉතිරි කිරීමේ තැන්පතුවක් ආරම්භ කරද්දී. ඒ පාස් පොතේ දිනය මුදල් ආපසු ගත්තද තැන්පත් කරාද කියලා විස්තරය ඒ වගේම හරබැර ශේෂ තියෙනවා.
ඒ පාස්පෝර්ටයේ තියෙන අවසාන ශේෂය අපිට කොයි වෙලෙත් බලා ගන්න පුළුවන්. සෑම ගනුදෙනුවක් පාසාම ඉතිරි කිරීමේ ගිණුමකට මුදල් තැන්පත් කිරීමක් හෝ මුදල් ආපසු ගැනීමකදී අප්ඩේට් කරගන්නවා කියන්නේ යාවත් කාලීන කරගන්න පුළුවන්. නමුත් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් අපිට පාස්පෝර්ටයක් නෙවෙයි හම්බෙන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක්. ෆික්ස්ඩ් ඩිපොසිට් සර්ටිෆිකේට් එක ලැබෙනවා. ඒකේ තියෙනවා තැන්පත් කළ මුදල, තැන්පත් කරුගේ නම, තැන්පත් කළ කාලය. තැන්පත් කළ කාලය ගෙවන පොලී ප්‍රසතිය. එහෙනම් කල්පිරණ දිනේ තියෙනවා. කල්පිරණ දිනේට මේ ස්ථාවර තැන්පත් සහතිකය බැංකුවට බාර දීලා තමයි අපිට සල්ලි ආපහු ගන්න වෙන්නේ. පාස්පෝර්ටයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක මේ ස්ථාවර තැන්පත් සහතිකය අන්සතු කරන්නත් බෑ මතක තියාගන්න. ඒක ඒ නම සඳහන් පුද්ගලයාට විතරයි කෑෂ් කරගන්න පුළුවන්. ඒ වගේ මිත්‍රි කිරීමේ පාස්පෝර්ටත් අනිවාර්යයෙන්ම අන්සතු කරන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට දැන් මේ ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් ඉතිරි කිරීමේ ගිණුමේ කල්පිරණ කාලයක් නෑන දරුවනේ. අපිට අවුරුදු 10ක් 15ක් 20ක් සමහරට අපේ ජීවිත කාලය පුරාම අපිට ගිණුම ඇති කියලා හිතලා ගිණුම වසා දමන තුරු එක්ක ගිණුම අක්‍රීය ගිණුමක් නැත්නම් ඩෝමන්ට් account එකක් වෙනකම්ම පවතින්න පුළුවන්. කල්පිරණ කාලයක් නැහැ. නමුත් පැහැදිලිවම ස්ථාවර හේවත් කාලින තැන්පත්වල කල්පිරණ කාලයක් තියෙනවා. අඩුම කාලේ මාසයයි. අපිට රුපියල් ලක්ෂයක් නැත්නම් මිලියනයක් පුළුවන් මාසයකට දාන්න. මාස 3කට, 6කට, අවුරුද්දකට, 2කට, 5කට ආදි වශයෙන් දාන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කල්පිරණ කාලයක් තියෙනවා. මේ කල්පිරණ කාලයක් නැහැ කට අපිට දාන්න පුළුවන් 6 වෙනි කොටසේ. කල්පිරණ කාලයක් නොමැත. මෙතෙන්ට කල්පිරණ කාලයක් ඇත. පැහැදිලිනේ? මෙන්න මේ වගේ වෙනස්කම් වලින් වෙනස්කම් දෙකකට ලකුණු භාගයකින් ලකුණු එකක් දුන්නා. මේක ප්‍රශ්නයක කොටසක් නිසා. පැහැදිලිනේ? යම් විදියකින් ඉතිරි කිරීමේ සහ කාලීන තැන්පත් අතර අසමානකම් තනි ප්‍රශ්නයක් ඇහුවා නම් කියලා ලියනවා. අනිවාර්යයෙන්ම 4ක් ලියන්න ඕන. තේරුණාද? ඒක ඔන්න මම නෝට් කරන්නම්. තනි ප්‍රශ්නයකදී අසමානකම් 4ක් අවශ්‍යයි. ඒකලු තියාගන්න. අනිවාර්යයෙන්ම 4ක් ලියන්න ඕන. තේරුණාද? මේක ප්‍රශ්නයක කොටසක්. සම්පූර්ණ රෝමිලක්කම නෙවෙයිනේ. අයනුව ආ වශයෙන් ඇහුවොත් තමයි දෙක ඉල්ලන්නේ. නැත්තම් අනිවාර්යයෙන්ම 4ක් ලියන්නට ඕන. තේරුණානේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමුකෝ. 2008 විභාග ප්‍රශ්නය 2008 විභාග ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නයේ රෝමිලක්කම් 1 අයන්න සහ ආයන්න වශයෙන් අහපු ප්‍රශ්න දෙක. තනි ප්‍රශ්නයක් මේක. අනිවාර්යයෙන්ම ලකුණු 4ක් ලැබෙනවා මේකට. ලකුණු 2ක් ලැබෙයි මේකට. ඊළඟට ආ කොටසට ලකුණු 2ක් ලැබෙයි. බැංකු අයිරාව යනු කුමක්ද? ආයන්න බැංකු අයිරාවකින් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාරද්දිනේ ප්‍රශ්න පත්‍රය තුල බැංකු අයිරා මගින් ව්‍යාපාරිකයෝ ලබන වාසි අහනවාමයි. මොකද බැංකු අයිරා වැඩිපුර ගන්න පුද්ගලයෝ නෙවෙයි දරුවනේ. අපිට තනි පුද්ගලයන් බැංකු අයිරා පාවිච්චි කරන අඩුයි. ගන්න පුළුවන් තහනමක් නැහැ. නමුත් වැඩිපුර ව්‍යාපාරිකයන්ට තමයි ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්නේ. නැත්නම් දෛනික කාරක ප්‍රාග්ධන ගැටලු ඇති වෙන්නේ. දෛනික කාරක ප්‍රාග්ධන ගැටලු විසඳාගත හැකි හොඳම මූලාශ්‍රයක් තමයි ව්‍යාපාරිකයන්ට බැංකු අයිරාව. තේරුණාද? එහෙනම් බැංකු අයිරා මගින් ව්‍යාපාරිකයන්ගේ කෙටිකාලීන මූල්‍ය දුෂ්කරතා බැහැර කරමින් තම ව්‍යාපාර කටයුතු සුමටව ඉදිරියට ගෙන යන්න විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසාම තමයි ප්‍රශ්න පත්‍රය තුල බැංකු අයිරා වලින් ව්‍යාපාරිකයන් ලැබෙන ප්‍රයෝජන ගැන වැඩි වර්තබීමක් නැත්නම් නැඹුරුවක් කරන්නේ. පළවෙනි එක දන්නව නෑන් බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද? ජංගම ගිණුම් හිමියන්ට තම ගිණුමේ ඇති බැරශේෂය ඉක්මවා. මේක ඉතින් බැර නැතුණත් කමක් නැහැ. තේරුණාද? මම මේක ඔන්නම් රවුම් කරන්නම්කෝ. බැර නැතත් ශේෂයකොත් ලකුණු හම්බ වෙනවා. තේරුණාද?
මොකද ජංගම ගිණුමේ බැරශේෂයක් කියන්නේ තමන්ට ලැබී යුතු මුදලක් තියෙනවා. හරශේෂයක් කියන්නේ තමන් ණය වෙලා තමන් ගෙවන්න ඕනේ. තේරුණාද? එහෙනම් ජංගම ගිණුම හිමියට තම ගිණුමේ ශේෂය නැත්නම් ගිණුමේ ඇති බැරශේෂය ඉක්මවා චෙක්පත් ලිවීමට ලබා දෙන අවසරය තමයි බැංකුව ඉරාවක් කියන්නේ. තේරුණානේ? ජංගම ගිණුම් හිමියන්ට තම ගිණුමේ ඇති ශේෂය හෙවත් බැරශේෂය ඉක්මවා චෙක්පත් ලියන්න නැත්නම් චෙක්පත් අනකර ලබා දෙන අවසරය තමයි බැංකුව ඉරාව කියන්නේ. ඒතර ඒක ලොකු වාසියක්. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැහැ මදි. නමුත් ගෙවන නිකුත් කළ චෙක්පත් වලට බැංකුව ඒ පොරොන්දු සීමාව දක්වා ගෙවනවා. පොරොන්දු සීමාවෙන් ඉක්මවා ගෙවන්නේ. දැන් ලක්ෂ 10ක් නම් අයිරාව අනුමත කරපු ලක්ෂ 10ක් දක්වා ගිණුමේ සල්ලි නැතත් ගෙවනවා. ලක්ෂ 10 පැන්නම් පස්සේ තව චෙක් එකක් නිකුත් කරා කියන්නකෝ ලක්ෂ 2ක ගෙවන්නේ. ඒතර අයිරාව සීමාව ඉක්මවා ගිහලා. ඒතකොට බැංකුව අගරු කරනවා. අගරු කරද්දී සම්මත අගරු සරහනක් දානවා රතු තීන්තෙන් කතිකාව ඉක්මවා ඇත. කතිකාව ඉක්මවා ඇත. නැත්නම් විධිවිධාන ඉක්මවා ඇත. ඉංග්‍රීසියෙන් දාන සාමාන්‍යයෙන් exceeds arrangements කියලා. ඒ කියන්නේ බැංකුවත් එක්ක කතා කරගත්ත අයිරා සීමාවත් ඉක්මවා චෙක්පත අන කරපු නිසා බැංකුවට ගෙවන්න හැකියාවක් නැත කියන අර්ථය තමයි ඒ අගරු සරණ පෙන්වුම් කරන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ බැංකු අයිරාවකින් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න. බැංකු අයිරාවකින් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ වාසි. අයන එකක් තමයි කෙටිකාලීන අරමුදල් සම්පාදන මාර්ගයක් වීම. හරිනේ? කෙටිකාලීන දිගු කාලයක් ලැබෙන්නේ කෙටිකාලීනව මාසයකට දෙකකට තුනකට වගේ කාලයකට අපේ කෙටිකල් මූල්‍ය දුෂ්කරතා විසඳ ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අනුමත කරවා ගැනීමේ කටයුතු පහසුයි. දැන් බැංකු ණයක් මේකත් ණයක් තමයි. නමුත් බැංකු ණයක් ගන්නවා වගේ සීරියස් නැහැ, සංකීර්ණ නැහැ. බොහෝ වෙලාවට අපි ටෙලිෆෝන් කෝල් එකක් දුරකථන ඇමතුමක් බැංකු කළමනාකරට දීලා අපි කෙටි ඉල්ලීමක් කළ සැනින් අපට අයිරාව අනුමත කරනවා. සමහරට අපි ඊමේල් කරලා විද්‍යුත් තැපැල් ලිපියක් මගින් කෙටි ඉල්ලීමක් කරනවා. ඒකට ප්‍රතිචාර දක්වීම අපට අයිරාව අනුමත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇතැම් විට ගනුදෙනුකරුවා පැරණි ගනුදෙනුකරුවෙක් නම්, ඔහු විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් නම්, ඔහු ජංගම ගිණුමේ ඉහළ ධාරිතාවක් අඛණ්ඩව මාසිකව පවත්වගෙන යන නැත්නම් ඉහළ ධාරිතාවකින් ගිණුමේ ක්‍රියාකාරීත්වය ඔපරේෂන් එක ගෙන යනවා නම් එයාට ඉල්ලන්න නැතුව අයිරා දෙනවා. දැන් මේ කතා කරන මටත් මම කාලයක් තිස්සේ මම ජංගම ගිණුම් පවත්වගෙන ගියා දැන් නැහැ. මටත් මගේ ගිණුමේ සල්ලි මදි තේරුණාද? නමුත් ඒ මදි ප්‍රමාණය අයිරා කරලා ගෙවලා තියෙනවා. අපි තුමු රුපියල් 50000ක් තියෙනවා ගිණුමේ. මම රුපියල් 70000ක චෙක් එකක් නිකුත් කරනවා. ගෙවන්න බෑනේ. රුපියල් 20000 මදි. නමුත් මම පැරණි ගිණුම් හිමියෙක් නිසා මම කිසියම් වෘත්තියක නියුක්ත වෙච්ච කෙනෙක් නිසා බැංකුව මාව හඳුනාගත්ත ගනුදෙනුකරුවෙක් නිසා බැංකුවට මාව විශ්වාසවන්ත කෙනෙක් නිසා අර 20000 ඉරා කරලා ගෙවනවා. ඒතකොට ඒක සංකීර්ණ නැහැ සරලයි. ඒ නිසා අනුමත කරවා ගැනීම කටයුතු පහසු කියන්නේ ඒකයි. තුන්වෙනි එක තමයි අයිරාව පාවිච්චි කළ ප්‍රමාණයට පමණක් පොලිය අය කරනවා. අපි ලක්ෂ 50ක අයිරාවක් අනුමත කරගත්තා කියන්නකෝ. බය වෙන්න ඕනේ නැහැ. ලක්ෂ 50ටම පොලිය අය කරන්නේ නැහැ. ඒ ලක්ෂ 50න් අපි පාවිච්චි කරේ ලක්ෂ 30ක් නම් ලක්ෂ 30ට විතරයි පොලිය අය වෙන්නේ. නමුත් සාමාන්‍ය එකදී එහෙම නෙවෙයි ලක්ෂ 50ටම පොලිය අය කරනවා. ඊළඟට අයිරාව පාවිච්චි කළ කාලෙට මේ ප්‍රමාණය එකක්. අනිත් එක කාලයට පමණයි පොලිය අය කරන්නේ. අපි හිතමු අපිට తాවකාලික අයිරාවක් ගන්නවා මාස 3කින් කල්පිරෙනවා. අපි තුමු ලක්ෂ 50ක් කියලා. ඒ ලක්ෂ 50 අපි අද චෙක්පත් නිකුත් කරලා ඉවර කරනවා. ඒ කියන්නේ ලක්ෂ 50ක අපි චෙක්පත් ලක්ෂ 5 10 7මාරුම් චෙක් නිකුත් කරා. නිකුත් කරා මේ චෙක් වලට මුදල් ගත්ත චෙක්පත් වල ධාරකයින්. ලක්ෂ 50ම ඉවරයි. දැන් අයිරාව ඉවරයිනේ. ඉන් පස්සේ අපි චෙක්පත් නිකුත් කරොත් ගෙවන්නේ නැහැ. එතකොට ඒ අයිරාව අපි පියවනවා හරියටම මාසෙකින්. මාසෙකින් අපිට නොහිතූ විදියට ණයගැතියන්ගේ මුදල් තොගයක් ලැබෙන ඉතිරි මුදල් තොගයක් ලැබෙනවා. අපි ජංගම ගිණුමට ගිහලා සල්ලි බැර කරනවා. හරිද? බැර කරන් පස්සේ මොකද වෙන්නේ? දැන් ජංගම ගිණුමේ තියෙන හරශේෂයක්නේ. අයිරාව පියවිලා යනවා. එතකොට පොලිය අය කරන්නේ මාසයකට පමණයි. මාසයකට පමණයි. තේරෙනවද? පාවිච්චි කළ කාලය කියන්නේ ඒකයි. නමුත් අපි අවුරුද්දකින් කල්පිරෙන සාමාන්‍ය ණයක් ගත්තා නම් මාස දෙකෙන් පියවුවොත් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් පොලිය බැංකුව අය කරනවා. මේ කියන්නේ වාසි පොලිය අය කිරීමේදී පාවිච්චි කළ ප්‍රමාණයට පමණක් පොලිය ගණන් බලනවා සහ පාවිච්චි කළ කාලයට පමණක් පොලිය ගණන් බලනවා. ඒ දෙකෙනුත් මොකද වෙන්නේ? ව්‍යාපාරිකයන් විශාල මූල්‍යමය ප්‍රයෝජනයක් ලැබෙනවා. ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන්. ඊළඟට අපසුරකුම අවශ්‍ය නොවීම.
දැන් සුරකුම් ඉදිරිපත් කරන ඉඩම් ඔප්පුවක් ක්ලීන් කරගන්න ඉඩම් ඔප්පුවක් අපේ හදාගන්න නොතාරි සුරේක ලව. එහෙම ජරමර මේක නැහැනේ. තේරෙනවද? මොකද අපසුරකුම් අවශ්‍ය නැහැ. අයිරාව ඉල්ලුම් කරන ව්‍යාපාරිකයෙ කෙරෙහි බැංකුව තිබූ විශ්වාසයේ ප්‍රමාණය විශ්වාසයේ තරම අනුව අපට අයිරාව ගන්න පුළුවන්. ඒක තවත් වාසියක්. ඊළඟට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අනුව අයිරාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් අයිරාව ලක්ෂ 50ක් අනුමත කර කියන්නකෝ. නමුත් අද දවසේ අපිට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය තියෙන ලක්ෂ 5යි. ඉතින් අපි ලක්ෂ 5 විතර පාවිච්චි කරනවා. ඒතර පොලිය ලැබෙන්නේ ලක්ෂ 5 විතරයි. ඊට පස්සේ අපි දුබි ආයි හෙට ඔය අයිරාව පියවනවා කියලා. දැන් අපි ණය නැහැ. තව සතියකින් ආයි ලක්ෂ 10ක් ඕන වෙනවා. අපි එන ලක්ෂ 10ක අපි අයිරාව පාවිච්චි කරනවා. එනම් ලක්ෂ 10ක චෙක් පත් නිකුත් කරනවා. ඒක සතියකින් සෙටල් කරොත් සතියකට විතරයි පොලිය ආය වෙන්නේ. ඒ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය අනුව අයිරාව ප්‍රයෝජන ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ගේ පිරිවැය. මොකද මූල්‍ය පිරිවැය ඒ නිසා අඩු වෙනවා. මූල්‍ය පිරිවැය අඩු වෙනවා. ඊළඟට චෙක්පත් අගරු වීමේ අවදානම හා අවමානය නවම වෙනවා. දැන් මම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නම් මම ඔබත් සමග සිදු කරන ගනුදෙනුවකදී මම ඔබට මිලියන 5ක චෙක් එකක් නිකුත් කරනවා. ඒ චෙක් එක අගරු වෙනවා. අගරු වෙනකොට දානවා අගරු සරහනක් ඉංග්‍රීසියෙන් දානවා refer to drawer. සිංහලෙන් නම් දානවා අනකරු විමසනු කියලා. දැන් ඕක නූගත් පුද්ගලෝ දන්නේ නැහැ. ව්‍යාපාරිකයන් කෙලින්ම උගත් සමාජයක්නේ. ඒගොල්ලෝ දන්නවා refer to drawer කියන එකේ තේරුම. නැත්තම් අනකරු විමසනු කියන එකේ තේරුම. තේරුණාද? එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ගිණුමේ සල්ලි මදි නිසා තමයි චෙක් එක අගරු වුනේ. මේ මිනිස්සු මෙච්චර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙලත් ලක්ෂ 50ක් නැද්ද මෙයාට හැන්ඩල් කරගන්න. පොඩි අවමානයක් ඇති වෙනවා අපකීර්තියක්. තේරුණාද? අනිත් එක තමයි එහෙම චෙක් පත අගරු වෙන එක ව්‍යාපාරිකයන් ලොකු අවාසියක්. ඇයි? චෙක් පතක් අගරු වුණාම පළවෙනි චෙක් පත අගරු වුණාම විශාල බැංකු ගාස්තු අය කරනවා. දෙවන චෙක් පත අගරු වුණාම ඒ වගේ දෙගුණයක ගාස්තු අය කරනවා. ඒ වගේ අගරු වෙන ප්‍රමාණය වැඩි වෙන ගාස්තු වැඩි. අන්න ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහළ යනවා. ඒ තත්ත්වෙ මකා ගන්න පුළුවන් අයිරාවක් තියෙනවා. මොකද අයිරාව තියෙනවා නම් ගිණුමේ සල්ලි නැතත් අපිට පුළුවන් චෙක් පත අගරු නොවන ආකාරයෙන් අනකරව ගන්න. මෙන්න මේ වගේ සුවිශේෂී වාසි කීපයක් තියෙන නිසා පුද්ගලයින්ට වඩා ව්‍යාපාරිකයින්ට අයිරාව ප්‍රයෝජනයි. කරුණු 4කට ලකුණු භාගය ගන්න ලකුණු 2ක් දීලා තියෙනවා. ඒතර මේවා මහා පරිමාණයෙන් පැහැදිලි කරන දෙයක් නෑ. තේරුණාද? ඒ කරුණු වශයෙන් පැහැදිලි කරාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කළේ වාණිජ බැංකු තැන්පතු ආශ්‍රිත සේවා සහ ණය ආශ්‍රිත සේවා වලට අදාළව 2000 අවුරුද්ද සිට 2008 දක්වා යොමු වෙච්ච විභාග ප්‍රශ්න කීපයක් එනම් ව්‍යුහගත ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඒ එක් ව්‍යුහගත ප්‍රශ්න තුලින් විභාග අපේක්ෂකයන්ගෙන් අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය තේරුම් ගත්තා. පිළිතුරු ප්‍රමාණය තේරුම් ගත්තා. ඒ අපේක්ෂිත පිළිතුරු ප්‍රමාණයට ලබා දෙන ලකුණු ප්‍රමාණය නැත්නම් ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ගැන අවබෝධයක් ලබා ගත්තා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඉතිරි විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරලා මේ ඒකකයක් නිම කරන්න බලාපොරොත්තු වෙනවා.